එහෙනම් හැමෝට් එක්කම අද සම්බන්ධ වෙන කොටසේ අද අනුපාත විශ්ලේෂණය යටතේ තියෙන කොටසේ අපි අද සම්බන්ධ වෙන කොටසට අදාළව එහෙනම් කට්ටියගේ මූලික අදහස පැහැදිලි කරන්න තියෙන එක මම ගන්නම් මෙතෙන්ට තෝලන අනුපාත. ඔන්න මේකට අපි කියනවා තෝලන අනුපාත. අද අපි කතා කරන්නේ තෝලන අනුපාත කියන කොටස. තෝලන ඉංග්‍රීසියෙන් නම් මේකට කියනවා සාමාන්‍යයෙන් ජියෝරියන් රේෂියෝ කියලා තමයි කියන්නේ. කියන්නේ තෝලනය. ඒතර මේ තෝලනය කියන එක තුල අපි කතා කරනවා මෙන්න මේ වගේ පණිවිඩයක් ඈ. දැන් මම මෙතන පෙන්නනවා ව්‍යාපාරයක් ගත්තොත් අපි සමාගමක් ගත්තොත් මම ඔය පෙන්නන්නේ සමාගමක් නම් මේ ඕනම සමාගමක නැත්තම් තනි ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන් එක සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි ඕනම ව්‍යාපාර සංවිධානයක නැත්තම් ඕනම ආයතනයක ගත්තොත් එහෙම ඒ ව්‍යාපාරයේ ප්‍රාග්ධන දායකත්වයේ තියෙනවනේ ප්‍රාග්ධන දායකත්වයේ කියන්නේ ප්‍රාග්ධන දායකත්වය කියන්නේ ඒ සමාගම වෙන්න පුළුවන් ඒ ආයතනය වෙන්න පුළුවන් ක්‍රියාකාරීත්වයට යද්දී ඒ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය අරමුදල් සපයා ගන්නා මාර්ග ඒ කියන්නේ සංවිධානයේ අරමුදල් සම්පාදනය යොදා ගන්නා මාර්ග. ඕකට ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. සමහරක් කොටසක් අපි සපයා ගන්නේ අයිතිකරුවන්ගේ. අපි ඕකට කියනවා හිමිකාරීත්ව මාර්ග. හිමිකාරීත්ව මාර්ග. හිමිකාරීත්ව මාර්ග කියලා කියන්නේ අයිතිකරුවන් නැත්නම් හිමිකරුවන්ගේ අරමුදල් සම්පාදනය කර ගැනීම. ඒක තමයි හිමිකාරීත්ව මාර්ග. හිමිකාරීත්ව මාර්ග වලට අමතරව තව මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයට අපි කියනවා මොකද්ද? ණය මාර්ග. ණය වලිමුත් අවශ්‍ය සල්ලි සපයා ගැනීමක් කරනවා. එහෙනම් ඕනම සංවිධානයක් ගත්තොත් එහෙම අපි මේවා ගොඩක් සමාගම් සම්බන්ධයෙන් කතා කරන නිසා සමාගමක අරමුදල් සම්පාදනය තුළ පවතින ප්‍රධානතම සමාගමක අරමුදල් සම්පාදනය තුළ පවතින ප්‍රධානතම මේ කොටස් දෙකක් තමයි එකක් හිමිකාරීත්ව මාර්ග අනිත් එක තමයි ණය මාර්ග කියන එක. එතන ඔය දෙකෙන්ම අපි සල්ලි හොයාගන්න යනවා. එතන මේ හිමිකාරීත්ව මාර්ග කියන එක ඇතුලේ තියෙනවා සාමාන්‍යයෙන් අපි දන්නවා ප්‍රධාන වශයෙන් අයිතිකරුවන්ට අයිති දේවල් ඇතුලේ තියෙනවා කොටස් ප්‍රාග්ධනය. මම කෙටියෙන් කියන්නම්. කොටස් ප්‍රාග්ධනය මෙතන තියෙනවා. කොටස් ප්‍රාග්ධනය. කොටස් ප්‍රාග්ධනය තියෙනවා. ප්‍රකාශ කළ ප්‍රාග්ධනය කියලා අපිට මේක අර්ථ දක්වන්න පුළුවන්. මම කෙටියෙන් කියන්නම් කොටස් ප්‍රාග්ධනය. ඊට පස්සේ සංචිත යොදා ගැනීමෙන් අරමුදල් සපය ගන්න අවස්ථා තියෙනවා. අයිතිකරුවන්ගේ දේවල්. බෙදා නොගත් දේවල්. ඔන්න ඔය වගේ දේවල් වලින් තියෙන අයිතිකරුවන්ගේ. සමාගමක කොටස් ප්‍රාග්ධනය. ඒකේ තුල තියෙන්න පුළුවන් වර්ණීය කොටස් සාමාන්‍ය කොටස් ස්වරූපේම. හැබැයි ඒකේ තරග තියෙනවා. අපි උපකල්පනය කරමු. වර්ණීය කොටස් ටිකක් හිමිකාරීත්ව මාර්ගවල තියෙන වර්ණීය කොටස් කියලා. කියන්නේ නිදහස් කළ නොහැකි වර්ණීය කොටස්. නිදහස් කළ හැකි වුණොත් ඒක යනවා ණය මාර්ගය. නිදහස් කරන්න පුළුවන් නම් යම් දෙයක් ඒක ණය මාර්ගයක් හැටියට තමයි කතා කරන්න තියෙන්නේ. ඒත් අපි සලකමු නිදහස් කළ නොහැකි වර්ණීය කොටස්, සාමාන්‍ය කොටස් මේ සියලුම දේවල් සහ සංචිත යොදා ගැනීම සමාගමක අයිතිකරුවන් මගින් අරමුදල් සම්පාදනය වෙනවා. මම ඒක කියන්නම් මේක පැහැදිලි වෙන්න. මේකේ අයිතිකරුවන් මගින් අරමුදල් සම්පාදනය වෙලා තියෙනවා රුපියල් 500ක්. ඒක ඇතුලේ තියෙනවා කොටස් ප්‍රාග්ධනයක් තියෙනවා සංචිත වලිමුත් යම් දායක වීමක් තියෙනවා. ඔක්කොම අයිතිකරුවන්ගේ දායක වීම. ඒතර ණය මාර්ගවල තියෙනවා මෙතන ණය කියන්නේ එකක් දිගු කාලීන ණය. එකක් තමයි දිගු කාලීන ණය වෙන්න ඕන. වසරකට වඩා වැඩි කාලයක් තුල ගෙවන්න බැඳී සිටින දේවල්. දිගු කාලීන ණය. හරිනේ එකක් දිගු කාලීන ණය. අනිත් එක තමයි අපි සමාගමක තියෙනවා ප්‍රධාන සාය ණය කර. ඔන්න ඔය දෙකනේ තියෙන්නේ. එක්ක දිගු කාලීන ණය. දිගු කාලීන ණය වල බැංකු ණයක් වෙන්න පුළුවන්. ස්ථීර පොලියක් යටතේ ක්‍රියාත්මක දිගු කාලයක් තුළ නිදහස් කිරීමට අපේක්ෂිත ණයක්. දිගු කාලීන ණය. ඊට අමතරව ණයකරයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ණයකරයක් කියන්නේ සමාගමක් ණය මුදලක් ලබාගත් බවත් එය નિયમિત දිනකදී ගෙවා නිදහස් කරන බවත්. නේද? ණය මුදලක් ලබාගත් බවත් එය නිවැරදිව නිශ්චිත දිනකදී ගෙවා නිදහස් කරන බවත් තහවුරු කරලා සමාගමේ නිල මුද්‍රාවත් සහිතව නිකුත් කරනවා නම් යම් ලේඛනයක් ලියවිලා. අන්ගේ ලේඛන ලියවිල්ලට අපි කියනවා මොකද්ද? ණයකරයක් කියලා කියනවා. ඒකත් එතකොට නිවැරදිව ගෙවා නිදහස් කළ යුතුයි. ඒතර ඒ දෙකෙමුත් මම ඔබගේ පැහැදිලි වීමට මෙතෙන්ද දාන්න. එතනිමුත් අපි අරන් තියෙන කීයක්ද? 500ක්. 500ක් අරන් තියෙනවා. ඒතර සමාගමේ මුළු ප්‍රාග්ධන ව්‍යුහය තියෙනවා. ප්‍රාග්ධන ව්‍යුහය ඒ කියන්නේ කැපිටල් ස්ට්‍රක්චර් එකේ තියෙනවා. ඕනර්ස් ස්ට්‍රක්චර් එක තියෙනවා. අයිතිකරුවන්ගේ මාර්ගවල කීයක්ද? 500ක්. ඒතර ඩෙප්ට් ස්ට්‍රක්චර් එක නැත්නම් ණය මාර්ගවල තියෙනවා කීයක්ද? 500ක්. ඒතර මේ වෙලාවේ ඔබට පේනවා මේ දෙක අතර තුලනයක් තියෙනවා. සමානත්වයක් තියෙනවා. මෙන්න මේ දෙකේ හැසිරීම තමයි අපි කියන්නේ මේ තෝලනය කියලා කතා කරන්නේ. තෝලනය, දෝලනය නෙමෙයි තෝලනය කියලා තමයි කියන්නේ. තෝලනය කියන එකෙන් අදහස් කරන්නේ සමාගමක ණය කරුවන්ගේ ණය මාර්ගවලින් කොයි වගේ බලපෑමක් සමාගමේ ප්‍රාග්ධන ව්‍යුහයට ඇති කරනවද කියලා තමයි බලන්නේ. දැන් මෙතන ඔබට පේනවා අයිතිකරුවාගේ මාර්ගයි ණය මාර්ගයි අතර සමානත්වයක් තියෙනවා. එහෙනම් මේ සමාන තෝලනයක්. අපි මේ වගේ තැනකට කියන සමතෝලනයක්. ණය ප්‍රාග්ධනයයි හිමිකාරීත්ව ප්‍රාග්ධනයයි සමාන තැනක අපි කියනවා සමාන තෝලනයක්. සමාන තෝලනයක් තියෙනවා. ඒතර තෝලනය කියන්නේ මොකක්ද කියලා ඔබ තේරුම් ගන්න ඕන පළමුවෙන්ම අනුපාත වලට යන්න කලින්
තෝලන අනුපාතවල තියෙන්නේ ණය වලින් ඇති කරන්නා වූ බලපෑම විග්‍රහ කිරීම. එහෙනම් තෝලනය කියන්නේ සමාගමික ප්‍රාග්ධන ව්‍යුහයේ ණය තුලින් ඇති කරන්නා වූ බලපෑමට අපි කියනවා තෝලනය කියලා කියනවා. තෝලනය කියලා කියනවා. ඒතර ණය හැසිරෙන ආකාරය අනුව තමයි මේ තෝලනයේ ස්වරූප කීපයක් යන්නේ. ඒතර මේ වගේ අවස්ථාවකදී ඔබට පේනවා මුළු ප්‍රාග්ධනීය 1000යි නම් ඒකේ කොටස් දෙකකට වෙන් කරොත් අයිතිකරුවාගේ කොටසකුත් තියෙනවා ණය මාර්ගවල කොටසකුත් තියෙනවා. ඒතර ඕක තව විග්‍රහයකට අපි ඉස්සරහට ගියොත් එහෙම මේක දකින්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේ අවස්ථා තුනක්. එකක් තමයි මම එක පැත්තකින් කියනවා හිමිකාරීත්ව මාර්ග. හිමිකාරීත්ව මාර්ග. අරමුදල් සම්පාදනයේ හිමිකරුවන්ගේ මාර්ග. අනිත් පැත්තේ තියෙනවා ණය මාර්ග. සමාගමක ණය මාර්ග. ණය මාර්ග. ඒතර මේ දෙක සමහරක් වෙලාවට මේ දෙක තියෙනවා මේක තුල මේ හිමිකාරීත්ව මාර්ගය උඹලා ගන්න. හිමිකාරීත්ව මාර්ගය සමානයි ණය මාර්ගයට. ඔය දෙන්න සමානව තියෙනවා. හිමිකාරීත්ව මාර්ගය ණය මාර්ගයට සමානයි. එහෙනම් මේ වෙලාවේ ණය වලින් ඇති කරලා තියෙන සමාන බලපෑම. එහෙනම් මේකට අපි කියනවා තෝලනයේ මේ වගේ අවස්ථාවකට කියනවා සමතෝලනය. සමතෝලනය කියලා කියනවා. මෙන්න මේ වගේ එකට අපි කියන්නේ සමතෝලනය කියනවා. ව්‍යාපාර අධ්‍යයන විෂයටත් අදාළයි. ණය වලින් ඇති කරේ සමාන බලපෑමක් සමතෝලනය කියලා කියනවා. දැන් මේකට තව උදාහරණයකට ගත්තොත් හිමිකාරීත්ව මාර්ග තියෙනවා 500ක්. හැබැයි ඒකට වඩා ණය ප්‍රාග්ධනය අඩුයි. ණය 300යි. මම වැඩි සංකේතය අර පැත්තට දැම්මා. එහෙනම් මේ වෙලාවේ ඔබට පේනවා අයිතිකරුවෝ රුපියල් 500ක් යොදවලා තියෙනකොට ණයකරුවන්ගෙන් දායකුනේ 300. එහෙනම් ණය වලින් ඇති කරේ සමාන තෝලනයක් නෙවෙයි. අඩු තෝලනයක් ඇති කරේ. ණය වලින් ඇති කරපු බලපෑම කියන්නේ ණය වල සම්බන්ධතාවයේ අව තත්ත්වයක් තමයි. එතන මෙන්න මේ වගේ තත්ත්වයකට අපි කියනවා මේ ස්වරූපයට අවතෝලනය. අවතෝලනය. ණය වල බලපෑම සාපේක්ෂව අවම ප්‍රමාණයකින් නිරූපණය වීම. එහෙනම් මේක ඊළඟ ස්වරූපයේ වෙන්න ඕන. ඊළඟ ස්වරූපය තමයි සාමාන්‍ය ණය හිමිකාරීත්ව මාර්ග තියෙනවා 500ක්. හිමිකාරීත්ව මාර්ගය 500යි. හැබැයි එතකොට ණයවල සම්පාදනයේ තියෙනවා රුපියල් 700ක් කියලා දාන්න. අන්න පේනවා ඔයාට ණය වලින් ඇති කරලා තියෙනවා වැඩි බලපෑම. එහෙනම් වැඩිම තියෙන කැපිටල් ස්ට්‍රක්චර් එක තුල ව්‍යාපාරයේ ඩෙප්ට් ස්ට්‍රක්චර් එක වැඩි. ණය ප්‍රාග්ධනය වැඩි. ඒත් ණය වලින් ඇති කරලා තියෙනවා වැඩි බලපෑම. ඒතර අයිතිකරුවන්ට වඩා වැඩි දායකත්වයක් තියෙන ණයකරුවන්. මේ වගේ තත්ත්වයකදී අපි කියන්නේ මේක ඉහළ මට්ටමක පවතින නිසා මේක කියනවා අදි ස්වරූපයක්. අදි තෝලනය. මේකට අපි කියන්නේ අදි තෝලනය කියලා කියන්නේ. අදි තෝලනය කියලා කියන්නේ. එහෙනම් මේ තෝලනය තුල තියෙනවා ප්‍රධාන අදහස් තුනක්. තියෙනවා. සමතෝලනය, අවතෝලනය, අදි තෝලනය. මේ තෝලනය පිළිබඳ තීරණ ගන්න කට්ටියට ඒ තෝලනය සම්බන්ධ තීරණ ගැනීමට තමයි මොකද්ද දෙන්නේ? මෙන්න මේ තෝලන අනුපාතවල නැත්තම් ඒ සම්බන්ධව මේ දායක වීමක් වශයෙන් තමයි මේ තෝලන අනුපාත පිළිබඳව ඔයාට මේ පැහැදිලි කිරීමක් කරන්න දෙන්නේ. තෝලනය කියන්නේ මේ වගේ දෙයකට. තෝලනය කියන්නේ ඒ වගේ අර්ථයකට. එතකොට දැන් ඔය තෝලනය ගැන කතා කරන්න යනකොට මේකේ විග්‍රහය තුල මේ ස්වරූපයන් ඔක්කොම අපිට දැක ගන්න වෙනවා මේ අනුපාතවලදී. මේ ඔක්කොම අධිතෝලන හම් වෙනවා, අවතෝලන හම් වෙනවා, සමතෝලන හම් වෙනවා. සියලුම දේවල් සම්බන්ධයෙන් අපිට හඳුනා ගැනීමක් කරන්න හම් වෙනවා. එතකොට මම ඔබගෙන් පොදු ප්‍රශ්නයක් අහුවොත් මේ වෙලාවේ ව්‍යාපාරයකට හොඳ සමතෝලන තත්ත්වයක් පවත්වා ගැනීමද, අවතෝලන තත්ත්වයක් පවත්වා ගැනීමද, අධිතෝලන තත්ත්වයක් පවත්වා ගැනීමද කියලා ප්‍රශ්නයක් අහුවොත් ඒකේ පිළිතුර වෙන්නේ මොකද්ද? හරි. එතකොට මම ඔයාගෙන් ඔය අහපු දෙයට මම මේ වගේ පොදු උත්තරයකට එන්න. මොකද්ද පොදු උත්තරේ? මට ප්‍රාග්ධන ව්‍යුහය දිහා බලලා මේකම තමයි හොඳයි කියලා අදහස් දක්වන්න එකවරම බෑ. සමහර අවස්ථාවලදී මට කියන්න පුළුවන් ව්‍යාපාරයේ අවදානම් පැත්ත බැලුවොත් අවදානම් තත්ත්වයක් පෙන්වන්න කරනවා නම් අපිට අවදානම අඩුවෙන් පෙන්වන්න කරන්නේ මෙන්න මේ මොන තත්ත්වයේදීද? මෙන්න මේ අවතෝලන තත්ත්වයක් තියෙද්දි. මොකද ණයකරුවාට වඩා වැඩි දායකත්වයක් අයිතිකරුවෙකුගෙන් තියෙන නිසා එහෙනම් අපේ අවදානම ගැන බලවුවම අපිට පුළුවන් කියන්න මොකක්ද? අවතෝලනයක් තියාගන්න එක හොඳයි. අවතෝලනයක් තියාගන්න එක හොඳයි. ඒතකොට ණයවල බලපෑම අඩුයි. පහළ මට්ටමක තියාගන්න. ඒතර කෙනෙක් බැලුවොත් මේකේ අයිතිකරුවා විදිහට සලකලා ඔබ අයිතිකරුවෙක් නම් මේක දිහා බලන්න එයාට හිතෙන්න පුළුවන් ණය ප්‍රාග්ධනය ටිකක් වැඩි වෙන තරමට හොඳයි. හේතුව සමාගමක ණය ප්‍රාග්ධනය ගන්න ස්ථීර පොලියකට. එහෙනම් ස්ථීර පොලියකට ගන්න මෙන්න මේ ණයට අපි සමාගමක් උපයන ලාභයෙන් ස්ථීර ගණනක් අයින් වෙන්නේ. 10% නම් අයින් කරන්න ඕන පොලිය 10% අපි අයින් කරන්නේ. එතකොට ඉතුරු වෙන 90ම පොලිය විතරක් අයින් කරොත් 10ක් නම් 100ක් හම්බ කරලා පොලිය විතර නම් අපිට ගෙවන්න තියෙන්නේ 10ක් පොලිය ලෙස නිදහස් කරන්න. එතකොට ඉතිරි වෙන 90ම භුක්ති විඳින්නේ කවුද? අයිතිකරුවෝ ටික භුක්ති විඳින්නේ. අඩු අයිතිකරුවෝ ප්‍රමාණයක් කියනොත් එයාලා අතර බෙදිලා ගිහිල්ලා එක්කෙනෙකුට වැඩි ගාණක් හම්බෙන්න පුළුවන්. තව එකක් තමයි ඊළඟ අවුරුද්දේ ලාභය 200ක් වුණොත්
200න් 10 අයින් කරන්න 20යි. 180ක් වෙනවා. ඒතකොට 180ත් අර ඉන්න ටික අතර බෙදා හැරීමක් කරන්න. එහෙනම් අයිතිකරුවා විදියට මේක දිහා බැලුවොත් එයාට හිතෙන්න පුළුවන් අඩු කියන්නේ ණය ප්‍රාග්ධනය වැඩියෙන් තියෙන හිමිකම් ප්‍රාග්ධනය අඩුවෙන් තියෙන වෙලාවක් කිවක් අධිතෝලන තත්ත්වයක් තුළ තමාට වාසි වෙනවා. එහෙනම් අපිට ඒක පොදු අදහසක් ඉදිරිපත් කරන්න බෑ. මේකමයි හොඳ කියන එක. අවදානම බැලුවොත් එක පිළිතුරක්. ඒකේ ප්‍රතිලාභයේ පැත්ත බැලුවොත් ඒ කියන්නේ හිමිකරුවන් ඒක තව පැත්තක්. සමතෝලනය පවත්වා ගැනීම වාසි වෙන අවස්ථාව වෙන්න පුළුවන්. නේද? සමතෝලන තත්ත්වයක් පවත්වා ගැනීම වාසි වෙන්නත් පුළුවන් අවාසි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේකට පොදු මතයක් මට ඉදිරිපත් කරන්න බෑ. මේකමයි හොඳ කියන එක. ඒක රඳා පවතින්නේ ඒ ව්‍යාපාරයේ සම්බන්ධ කෙනා ගන්නා තීරණය මත. ඒතර මෙන්න මේ සම්බන්ධයෙන් තීරණ ගන්න කෙනෙකුට මෙන්න මේවා පිළිබඳව තීරණ ගන්නා පුද්ගලයෙකුට මේ සම්බන්ධතාවයේ නිරූපණය වෙන අනුපාත ප්‍රමාණයක් අපි ඉදිරිපත් කළ යුතුයි. අන්න ඒ අවශ්‍යතාවය වෙනුවෙන් අපි ගොඩනගනවා මොන අනුපාතද? තෝලන අනුපාත කියන ඒවා ගොඩනගන්නේ ඔන්න ඔය වෙනුවෙන්. තෝලන අනුපාත ගොඩනගීමේ කාර්යයට යන්නේ මෙන්න මේ කාර්ය වෙනුවෙන් තමයි. ඒතර මේවා ඇතුලේ තෝලන අනුපාත වලත් වර්ග කීපයක් තියෙනවා. නේ? හිමිකම් අනුපාතය කියනවා. මේක යටතේ අපිට කතා කරලා දෙනවා අනුපාත වර්ග කීපයක්. එකක් අපිට කතා කරන්න දෙනවා හිමිකම් අනුපාතය. ඔන්න එක. එක අනුපාතයක් හිමිකම් අනුපාතය. එක අනුපාතයක්. තව එකක් කතා කරන්න දෙනවා අපිට ණය හිමිකම් අනුපාතය. ණය හිමිකම් අනුපාතය. තව එකක්. ආය පොලි ආවරණ අනුපාතය. උඹට තව එකක් තියෙනවා. පොලි ආවරණ අනුපාතය. අනුපාත තුනක් විතර මේ අර්ථය කතා කරන්නේ. තව මේක ඇතුලේ විග්‍රහ කරන තව අනුපාත දෙක තුනක් අපිට අධ්‍යයනයේ කාර්ය වෙනුවෙන් යොදා ගන්නත් පුළුවන්. විෂය නිර්දේශානුකූලව මේ තුන අනිවාර්යයෙන්ම මේක ඇතුළට දාලා තිනවා. ණය හිමිකම් අනුපාතය, ණය හිමිකම් අනුපාතය, තෝලන අනුපාතය, කියන්නේ පොලි ආවරණ අනුපාතය කියලා තුනක් තියෙනවා. මේ තුන දැන් අරන් විග්‍රහ කර ගන්න ඕන අපි. මේ වගේ අදහස් මොනවද? ඇයි මෙහෙම අනුපාතයක් හදන්නේ? මොකක්ද එතෙන්දී සලකා බලන සාධකය? ඒකට අවශ්‍ය වෙන හේතු මොනවද කියලා සලකා බැලීමක් තමයි කරන්නේ. හරි. දැන් එහෙනම් අපි බලමු ගිහිල්ලා මේක එකිනෙක අනුපාතයක් අරගෙන මොනවද ඒ වගේ තුල තියෙන ප්‍රධානතම දේවල් සහ ඒකේ තර්ක කරන්න ඕන තැන් ඒ සම්බන්ධතාවය මොකක්ද කියලා බලන්න. ඔන්න ඔය අනුපාත විග්‍රහ කරන්න තමයි තියෙන්නේ. මොකද තෝලන අනුපාතය යටතේ. අපි නම් තෝලන අනුපාතය යටතේ කතා කරන්නේ ආන් මේ වගේ තත්ත්වයක්. දැන් එහෙනම් අපි බලමු ඉස්සරෝම අපිට මේ තෝලන අනුපාතවල කතා කරන්න තියෙන අනුපාතයක් තමයි තෝලන අනුපාතවල තියෙන ප්‍රධානතම අනුපාතයක් තමයි අපිට කතා කරන්න තියෙන අනුපාතවල ණය හිමිකම්, ඒ කියන්නේ හිමිකම් අනුපාත. ණය නෑ හිමිකම් අනුපාතය. අපි කියනවා හිමිකම් අනුපාතය. දැන් ඔයා දැනගන්න ඕන මොකද්ද මේ හිමිකම් අනුපාතය කියන්නේ? හරි. ඔයා දැනගන්න ඕන මොකද්ද මේ හිමිකම් අනුපාතය කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් හිමිකම. අපි හිමිකම කියන එක විග්‍රහ කරන්න ගියාම අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි හිමිකම කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් ගත්තොත් හිමිකම කියලා අපි අර්ථ දක්වන්නේ අදාළ ව්‍යාපාරය. හරි? අදාළ ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධන ව්‍යුහය තුල කොපමණ ප්‍රමාණයක කොපමණ ස්වරූපයක නැත්නම් කොපමණ ප්‍රමාණයක අදාළ අයිතිකරුවෝ වගේම ණයකරුවෝ දායක වෙලා ඉන්නවද කියන එක තමයි ඔකෙන් බලන්නේ. අයිතිකරුවෝ වගේ අපි බලන්නේ මොකද්ද? ණයකරුවෝ දායක වෙලා ඉන්නවද කියලා තමයි ඔකෙන් බලන්නේ. අයිතිකරුවෝ දායක වෙලා ඉන්නවා. අනිත් පැත්තට මොකද වෙලා තියෙන්නේ? ණයකරුවෝ දායක වෙලා ඉන්නවා. අයිතිකරුවෝ දායක වෙලා ඉන්නවා. ණයකරුවෝ දායක වෙලා ඉන්නවා. අපි එහෙනම් මේ සලකා බලන්න යන්නේ මොකද්ද? ආන් ඒ தত্ত্বය. ඒ தত্ত্বය තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේකෙන් අපිට මේකේ තියෙන විග්‍රහය කියන. එහෙනම් මේක හැදෙන හැටි ගත්තොත් එහෙම ඔබට ඔය මම ඉදිරිපත් කරලා තියෙන එකේ තියෙනවා. ඒ ඉදිරිපත් කරලා තියෙන එකේ දාලා තියෙන්නේ ණය හිමිකම් අනුපාතය. ණය හිමිකම්නේ හිමිකම් අනුපාතය දාන්නේ තමයි දාලා තියෙන්නේ. හිමිකම් අනුපාතය. ඒතකොට හිමිකම් අනුපාතය කියන එක තුල හිමිකම් අනුපාතය කියන එක තුල තියෙනවා සූත්‍රයක් හැදෙනවා. පළමුව තේරුම් ගන්න හිමිකම් අනුපාත කියනවා මෙන්න මේ අනුපාත අපි ඉදිරිපත් කරන්නේ මෙන්න මේ සියලුම අනුපාතයන් අපි ඉදිරිපත් කරන්නේ අපේ සාමාන්‍ය විදියට ඔයාගේ ඉදිරිපත් කිරීම වල ඔයා මේක ඉදිරිපත් කළ යුත්තේ සාමාන්‍ය විදියට කොටසක අනුපාතයක් විදියට. ඒ කියන්නේ මේ 100ක අනුපාතයක් ලෙස තමයි ඉදිරිපත් කිරීමක් කරන්නේ. 100ක අනුපාතයක්. 100ක අනුපාතයක් විදියට තමයි මේ කතා කරන යන්නේ. 100ට අනුපාතයක් විදියට තමයි මේක පෙන්නන්නේ. මේ ණය හිමිකම් අනුපාතයට සමාන පදයක් තියෙන ඔබට ඒක ඕනේ නම් ඔයාට ඒක තහවුරු කරගන්න පුළුවන්. ණය හිමිකම් අනුපාතයටම කියනවා ස්කන්ධ අනුපාතය. ණය ස්කන්ධ අනුපාතය කියලා මේකට කියනවා. ණය ස්කන්ධ. මොකද ස්කන්ධ කියන වචනේ තේරුම හිමිකම් කියන එක. එහෙනම් හිමිකම් අනුපාතය කියලාත් මේකට කතා කරන්න පුළුවන්. මේකට ස්කන්ධ අනුපාතය කියලා කියන්නත් පුළුවන්. ස්කන්ධ අනුපාතය කියලා කියන්නත් පුළුවන් මෙතන. ස්කන්ධ අනුපාතය. ඒ වචනේ මෙතන ගෙනියන්නත් පුළුවන්. හරි? රයිට්. එතකොට මේ හිමිකම් අනුපාතය කියන එක. හරි? හිමිකම් අනුපාතය. එතකොට හිමිකම් අනුපාතය පෙන්නන්නේ මොකද දන්නවද? මම කීපයක් මේ විග්‍රහ කරන්නේ.
ඔයාට අවශ්‍ය ටිකටත් අමතර දේවල් මේ. ඔයාට මම කියනවා කිව්වොත් 3ට අමතරව තව කීපයක් තමයි මේ පෙන්වුම් කරන යන්නේ. හිමිකම් අනුපාතයේදී පෙන්නනවා මුළු ප්‍රාග්ධනයෙන් අයිතිකරුගේ ප්‍රාග්ධනය කීයද කියන්නේ. එහෙනම් ඔතන සූත්‍රය තමයි ඉර යට තියෙන්නේ මුළු ප්‍රාග්ධනය. ඔය ඉර යට තියෙන්නේ මුළු ප්‍රාග්ධනය. හොඳට මතක තියාගන්න. ඉර යට තියෙන්නේ මුළු ප්‍රාග්ධනය. ඉර උඩ තියෙන්නේ අයිතිකරුගේ ප්‍රාග්ධනය. දැන් මුළු ප්‍රාග්ධනය කියවම මතක තියාගන්න ඔයා මුළු ප්‍රාග්ධනය තුල හිමිකම් ප්‍රාග්ධනයක් තියෙනවා ණය ප්‍රාග්ධනයක් තියෙනවා මුළු හරියට උදාහරණයක් ගත්තොත් අර එවෙලේ ගානේ ව්‍යාපාරී හිමිකරුවන්ගේ ප්‍රාග්ධනය 500යි ණය ප්‍රාග්ධනය 500යි. ඒතර මුළු ප්‍රාග්ධනය කීයද 1000යි. එහෙනම් ඉර යට තියෙන්නේ මුළු ප්‍රාග්ධනය ඔක්කොම ප්‍රාග්ධනය. අයිතිකරුවන්ගේ ණය වලින් ඔක්කොම ප්‍රාග්ධනය තමයි ඉර යට තියෙන්නේ. ඒතර ඉර උඩ තියෙන්නේ අයිතිකරුගේ ප්‍රාග්ධනය විතරයි. හිමිකම් ප්‍රාග්ධනය කියන එක තමයි ඔබට මේ ඉදිරිපත් හිමිකම් ප්‍රාග්ධනය තුල එතන හිමිකම කියන එක තුල ඇතුළත් කරන්නේ කොටස් ප්‍රාග්ධනයයි ආය මොකද්ද සංචිතයි ගානකදී එකතු කරන්න ඕනේ. හිමිකරුට අයිති සියල්ල උතන එකතු කරලා පෙන්වුම් කිරීමක් කරනවා. ඒතර හිමිකරුට අයිති සියල්ල කියන්නේ කොටස් ප්‍රාග්ධනය සහ අනිත් එක මොකද්ද සංචිත තමයි ඉදිරිපත් කිරීමක් කරන්න. කොටස් ප්‍රාග්ධනයයි සංචිතය තමයි ඉදිරිපත් කිරීමක් කරන්න. ආන් එහෙම ඉදිරිපත් කරන අනුපාතයකට තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? මේ තියෙන තරකය අනුව අපි කතා කරන්නේ හිමිකම් අනුපාතය කියන්නේ ඒක. හිමිකම් අනුපාතය කියලා අදහස් කරන උන් වගේ දෙයක්. ඒකලක 100ට බලනවා. මුළු ප්‍රාග්ධනයෙන් අයිතිකරුට තියෙන අයිතිකරුගේ දායකත්වය කොච්චරද? දැන් උදාහරණයක ආදේශයක් අපි කරොත් එහෙම මුළු ප්‍රාග්ධනය 1000යි හිමිකරුගේ ප්‍රාග්ධනය 500යි 1000ට 500 නම් 100ට 50යි කියලා උත්තරයක්. ඒ කියන්නේ 100ක මුළු ප්‍රාග්ධනයක් තියෙන තැන මොකද අපි ප්‍රතිදෙන සමීකරණ කියවන්නේ එහෙමනේ. ඉර යට තියෙන කෙනාටනේ 100. මුළු ප්‍රාග්ධනය 100ක් තියෙන තැන අයිතිකරුගේ ප්‍රාග්ධන දායකත්වය කීයද 50යි කියලා තමයි පෙන්නන්නේ. 150. එතකොට ඒකෙන් නිරූපණය කරනවා මුළු ප්‍රාග්ධනයෙන් භාගයක් අයිතිකරුගේ කියන අදහස. ඊටු ටික අර ණයකරුවාගේ වගේ අදහස තමයි තියෙන්නේ. එතකොට එතනින් අපිට දකින්න පුළුවන් අයිතිකරුගේ තත්ත්වය වැඩිද අඩුද කොහොමද තියෙන්නේ කියලා. ආන් ඒ වගේ අපි ගණනය කරොත් ඒකට කියනවා හිමිකම් අනුපාතය. හිමිකම් අනුපාතය කියලා ඔබට කියනවා. ඔකත් අපේ තෝලනය බලන්න යොදා ගන්න එක අනුපාතයක්. හරි ඒව සරලයි. මෙතන ඔයා දැනගන්න ඕන දේවල් තමයි ඔබට අවශ්‍ය නම් ඉර යට තියෙන්නේ මුළු ප්‍රාග්ධනය හිමිකම් ප්‍රාග්ධනයයි ණය ප්‍රාග්ධනයයි සියල්ල. ඉර උඩ තියෙන්නේ හිමිකරුගේ ප්‍රාග්ධනය විතරයි. හිමිකරුගේ ප්‍රාග්ධනය කියලා කියන්නේ කොටස් ප්‍රාග්ධනය සහ සංචිත කියන දෙකේ එකතු තමයි අභ්‍යාසයකට දෙනකොට ඒක සංචිත වර්ග තුනක් තියෙයි. ප්‍රත්‍යාගන්න සංචිතය, පොදු සංචිතය, රඳවාගත් ලාභ කියලා තිබ්බොත් ඔය අයව එකතු කරලා ඔතෙන්ට සංචිත ලෙස ආදේශ කිරීමක් කරගන්න. හරි. ඕක තමයි ඔතන ඉදිරිපත් කරන්න තියෙන අර්ථය. හරි. තව එකකට යමු. දැන් මෙන්න මේක ඔබේ විෂය නිර්දේශයේ තියෙනවා. ඔබේ විෂය නිර්දේශය තුල මේක ඇතුළත්ම අනුපාතයක්. විෂය නිර්දේශය තුල මේක ඇතුළත්ම අනුපාතයක්. මේ අනුපාතය තුල තියෙන ණය අනුපාතය. මේ අනුපාතයෙන් පෙන්වුම් කරන්නේ මොකද්ද? ණය අනුපාතය තමයි පෙන්නන්නේ. මෙතනින් පෙන්නන්නේ ණය අනුපාතය. ණය අනුපාතය. ඔයා දැනගන්න ඕන මුලින්ම මොකද්ද මේ ණය අනුපාතය කියන්නේ කියන එක දැනගන්න. ණය අනුපාතය. දැන් ඒක තේරෙනවා ඔයාට ණය අනුපාතය. දර අර අනුපාතය හිමිකම් අනුපාතයෙන් පෙන්වුවේ මුළු ප්‍රාග්ධනයේ අයිතිකරුගේ දායකත්වය. අයිතිකරුගේ දායකත්වය. අයිතිකරුවන්ගේ හිමිකරුවන්ගේ. ඒක විෂය නිර්දේශයට ඍජුවම ඇතුළත් කරපු දෙයක් නෙමෙයි කලින් කියපු එක. මොකද ඒ තුලත් අපිට අදහසක් තියෙනවා. ණය අනුපාතය ඔයාගේ ඍජුව ලෙසම ඇතුළත් කරලා තියෙනවා විෂය නිර්දේශය. උසස් පෙළ විෂය නිර්දේශේ ණය අනුපාතය ඍජුව ලෙසම තියෙනවා. මෙතන දැන් ඔබට තේරෙනවා මෙතන තියෙන්නේ අර අනුපාතෙම තමයි. අර කලින් අනුපාතෙම තමයි. වෙනස මොකද්ද? ඊට යට මුළු ප්‍රාග්ධනය මුළු ප්‍රාග්ධනය කිව්වොත් හිමිකාරීත්ව ප්‍රාග්ධනයක් තියෙනවා. ණය ප්‍රාග්ධනයක් තියෙනවා. සියල්ල තමයි ඔය ඉර යට තියෙන්නේ. හැබැයි ඉර උඩට එන්නේ ණය ප්‍රාග්ධනය විතරයි. ඔතෙන්දී ණය අනුපාතෙදි ණය ප්‍රාග්ධනය උඩ තියෙන්නේ. වැඩි කරනවා 100. එතකොට ඔකෙන් බලාපොරොත්තු වෙනවා මුළු ප්‍රාග්ධනයේ ණය ප්‍රාග්ධනයේ කොපමණ ප්‍රතිශතයක්ද? කලින් එකේ බැලුවේ මුළු ප්‍රාග්ධනයෙන් හිමිකම කොපමණ ප්‍රතිශතයක්ද කලින් අනුපාතය. දැන් බලන්නේ මුළු ප්‍රාග්ධනයෙන් ණය කොපමණ ප්‍රතිශතයක්ද? 10%ද 20%ද 30%ද ආන්හිම. 100%ද ආන්හිම. 100%යි කියන්නේ මුළු ප්‍රාග්ධනයම ණය වලින් තියෙන්නේ. 100%යි. 50%ක් කියන්නේ තේරුම් ගන්න. අන්න අධිතෝලනයේ අවතෝලනයේ තේරෙන්න ඕනේ. 50%ක් කියන්නේ භාගයට භාගයක්. එතකොට සමතෝලනයක්. 60ක් කියන්නේ ණයවල බලපෑම වැඩි. එහෙනම් අධිතෝලනයක්. ඔක ඔය ණය අනුපාතය බලලා ඔබට තෝලනය කියන්න පුළුවන් වෙන්නේ. 50කට වඩා වැඩියෙන් එනවනම් උත්තරේ හෝ 0.5කට වඩා වැඩියෙන් එනවනම් උත්තරේ මොකද්ද? අධිතෝලන ප්‍රාග්ධන ව්‍යුහය. 0.5කට වඩා අඩුවෙන් එනවනම් 40යි. අන්න අඩුයි. අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහය. එහෙනම් මෙතනින් ඉදිරිපත් කරන්නේ මොකද්ද? මතක තියාගන්න ඔයා මේකේ අදහස තමයි මුළු ප්‍රාග්ධනය තුල පවතින ණය ප්‍රාග්ධනයේ කොපමණද කියලා තමයි මේකෙන් බිඳුම් කිරීමක් කරන්නේ. එතකොට ඊළඟට ඔබ එතන තේරුම් ගන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් මෙතන මේ ණය ප්‍රාග්ධනය කියලා ගත්තා.
මේ ණය ප්‍රාග්ධනය කියන එක තුලට අපි ඇතුළත් කරන්නේ මොන ණයද? ඊළඟට ඔබට එන ගැටලුව මුළු ප්‍රාග්ධනය නම් තේරෙනවා. දැන් ඔබට ඊළඟට එන තර්කානුකූල අවස්ථාවක් තමයි මේ ණය ප්‍රාග්ධනය කියන එක තුල තියෙන්නේ මොන ප්‍රාග්ධනයද? ණය ප්‍රාග්ධනය තුල තියෙන්නේ මොන ප්‍රාග්ධනයද කියන එක ඊළඟට ඔබට සම්බන්ධ වෙන ගැටලුවක් තමයි. දැන් මම ඔබ තුලින් විග්‍රහයකට ගිහිල්ලා ඒක විමර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඇතුළත් කරන්නේ මොන ණයද? ඔතන ණය ප්‍රාග්ධනය ලෙස ඇතුළත් වෙන්නේ මෙන්න මේ ණය. එකක් දිගු කාලීන ණයක් වෙන්න ඕන. කෙටි කාලීන නිකන් වසරකට වඩා වැඩි කාලයක් තුල පියවීමට අපේක්ෂිත. එකක් දිගු කාලීන ණයක් විය යුතුමයි. අනිවාර්යයෙන්ම දිගු කාලීන ණයක්. අනිවාර්යයෙන්ම මොන ණයක්ද? දිගු කාලීන ණයක් වෙන්න ඕන. පළවෙනිම දේ දිගු කාලීන ණයක්. ඊළඟට දිගු කාලීන ණයක් වෙන ගමන්ම ස්ථීර පොලියක් අදාළ ණය තුල තියෙනවා. ස්ථීර පොලියක් කියන්නේ මොකක්ද? රේට් එක ස්ථීර වෙන්න. 10, 20, 30. ඒ ස්ථීර පොලියක්. කියන්නේ ස්ථීර කාලයක් තුල ස්ථීර පොලියක් යටතේ තියෙන දිගු කාලීන ණයක් වෙන්න ඕන. මතක තියාගන්න මේ වචනේ හොඳට. දිගු ස්ථීර පොලියක් සහිත දිගු කාලීන ණය විතරයි උතන ඇතුළත් කිරීමක් කරන්නේ. දිගු කාලීන ණය විතර ඇතුළත් කරන්නේ. එතකොට බැංකු ණයක් වෙන්න පුළුවන් ඕක. ස්ථීර පොලියක් තියෙනවා. ණයකරයක් වෙන්න පුළුවන්. ස්ථීර පොලියක් තියෙනවා. නේ? අනේ ඒ වගේ දෙයක් තමයි උතෙන්ට ඇතුළත් කිරීමක් කරන්නේ. ස්ථීර පොලි රේට් එකක් අපිට දෙනවා. එතකොට 10, 20 එහෙම දීලා ඔබට අභ්‍යාසය විසඳන්න ඉදිරිපත් කරයි අභ්‍යාසය. එතකොට මේ අභ්‍යාසය තුළදී ඔබ අනිවාර්යයෙන්ම ගන්න ඕන ණය ප්‍රාග්ධනයේ ලෙස මතක තබා ගන්න. ස්ථීර පොලියක් සහිත දිගු කාලීන ණය තමයි ඇතුළත් වෙන්නේ. ස්ථීර පොලියක් සහිත දිගු කාලීන ණය. හරි. අන්න එහෙම ගණනය කරන අනුපාතය තමයි මොකද්ද? ණය අනුපාතය කියන්නේ මොකක්ද? එන්න ඒ ටික ඔබ අවබෝධ කරගත්තා නම් ඔය අභ්‍යාසයක් විසඳනකොට ඔබට ඒව මතක් වුණා නම් ප්‍රමාණවත්. අභ්‍යාසයකදී. හරි. රයිට්. දැන් එහෙනම් අපි යන් තව අනුපාතයකට මෙයා සම්බන්ධයෙන් තියෙන්නේ. තවුන මේ අනුපාතය බලමු. මේ අනුපාතය බලමු මොකක්ද කියන්නේ. මේ අනුපාතයත් ඔබගේ විෂය නිර්දේශයේ තියෙනවා. මේ අනුපාතයත් ඔබේ විෂය නිර්දේශය ඇතුළත්. විෂය නිර්දේශෙත් ඇතුළත් විෂය නිර්දේශේ බලාපොරොත්තු වෙන අනුපාතය. මේ තියෙන්නේ. විෂය නිර්දේශේ බලාපොරොත්තු වෙන අනුපාතයක් තමයි මේ තියෙන්නේ. මේ අනුපාතයට අපි කියනවා පොලි ආවරණ අනුපාතය. පොලි ආවරණ අනුපාතය. පොලි ආවරණ. දැන් ඔයා දැනගන්න පොලි ආවරණී කතා කරන්නේ. ආවරණී කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා ආවරණයක් කියන්නේ මොකද්ද? කවර් කර ගැනීමක් නේ. දැන් කවර් කරන්න යන්නේ මොකද්ද? පොලිය. අන්න තරකේ බලන්න. දැන් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ඔයා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරද්දී අයිතිකරුවෝ වන හිමිකරුවන්ට ලාභාංශ බෙදලා දෙන්නේ. ඒ ලාභාංශ බෙදලා දෙන්න පුළුවන් ලාභයක් ව්‍යාපාරේ තිබ්බොත් නේ. නේද? ලාභාංශ බෙදලා දෙන්නේ අපි ලාභාංශ බෙදලා දෙන්න තරම් පුළුවන් මට්ටමක් තිබ්බොත්. හැබැයි සාමාන්‍ය වශයෙන් ව්‍යාපාරයක ඒ ලාභාංශ බෙදලා දීමේ හැකියාවක් නැති වුණා. ලාභ නැහැ, පාඩුයි, අලාභයි. දැන් මේ දවස්වල කොරෝනා මේ තත්ත්වය නිසා ගොඩක් ව්‍යාපාරිකෝ ව්‍යාපාර වහලා තිබ්බා. ව්‍යාපාර මොකද කරලා තිබේ? අකර්මණ්‍ය වෙලා තිබේ. හැබැයි කිසිදු වෙලාවක ඒ අකර්මණ්‍ය වුණා කියලාවත් එයාට හැකියාවක් නැහැ. එයා ලබාගත් ණයවලට අදාළ පොලිය ගෙවීමෙන් වැළකීලා ඉන්නේ. වැළකීලා ඉන්න බෑ. ඒ කියන්නේ ඒ පොලිය ගෙවීමට ආයතනයත් එක්ක මොකද කරලා තියෙන ව්‍යාපාර යම් බැඳීමක් හදාගෙන තිනවා කිවිසුම. කිවිසුමේ අපි අස්සම් කරලා තිනවා අපි ඒක ගෙවනවා. එහෙනම් අනිවාර්ය ගෙවීමේ තත්ත්වයක් ඒ තුළ නිරූපණය වීමක්. අනිවාර්ය ගෙවීමේ තත්ත්වයක් ඒ තුළ මොකද වෙන්නේ? නිරූපණය වීමක් වෙනවා. එහෙනම් ඒක ගෙවන්න වෙනවාමයි. එතකොට මේ පොලිය ලැබෙන්න පුළුවන් තත්ත්වයක මේ ව්‍යාපාරය තියෙනවද කියන එක මිනුම් කරගන්න ගොඩක් වෙලාට ඔය ණය දෙන කට්ටිය ණය ලබා දෙන ආයතන මූල්‍ය ආයතන වෙන්න පුළුවන්. මේ වගේ අනුපාතයක් ගොඩනගලා බලනවා. අපි ණයක් දුන්නොත් මේ ණය ගෙවන්න පුළුවන් කෙනෙක්. අපේ ණයට ලැබෙන්න ඕන පොලිය ආවරණය කළ හැකි ශක්තිය මට්ටමක ව්‍යාපාර ආයතන ස්ථාවරව තියෙනවද කියලා බලන්න. දැන් අපි බැංකුවකින් ගිහලා ණයක් ගන්න ගියා කියලා හිතන්නකෝ. ඒක බැංකුවකින් ගිහලා ණයක් ගන්න ගියාම බැංකුව මොකද කරන්නේ? මේ වගේ අනුපාතයක් ගොඩනගන අවස්ථා තියෙනවා. ඒතර යා අපේ ලාභය ඉල්ලනවා. සාමාන්‍යයෙන් දැනට ඔයා ලබාගෙන තියෙනවා ණය, ඒ ණය වලට අදාළ පොලිය ඉල්ලනවා. ඒකල ඒ තුලින් අනුපාතයක් හදා ගන්නවා. කොහොමද? මෙන්න මේ ඉදිරිපත් කිරීමෙන්. මේකෙන් පෙන්눔 කරනවා ණයවල පොලිය ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් ශක්්‍යතාවයක් ව්‍යාපාරයේ සතුද නැද්ද කියන එක. සතුද නැද්ද කියන. ඔයාලට පේන්න ඕන මේ අනුපාතය 100න් වැඩි වෙන්නේ නැහැ. එහෙනම් මේ තුල ආවරණ වාර ගණනක් වෙන්නේ. මේ අනුපාතයේ වාර සංඛ්‍යාව. වාර 1, වාර 2, වාර 3, වාර 4. දැන් උදාහරණයක් අරගෙන මම බැංකුවක ඉන්නවා නම් මූල්‍ය කළමනාකරුවෙක් බැංකුවේ ඉන්නවා. ඔයාලා 3 දෙනෙක් ඇවිල්ලා මගෙන් ණයක් ඉල්ලනවා. මට හැකියාවක් තියෙනවා ඔයාලා 3 දෙනාගේ ව්‍යාපාරවල මෙන්න මේ තොරතුරු ටික ඉල්ලගෙන මට හදලා බලන්න පුළුවන් පොලි ආවරණ අනුපාතය.
හැදුවට පස්සේ මට උත්තරේ එනවනම් පළවෙනි ව්‍යාපාරයේ පොලි ආවරණ අනුපාතයේ වාර 2යි ඊළඟ ව්‍යාපාරයේ පොලි ආවරණ අනුපාතයේ වාර 3යි ඊළඟ ව්‍යාපාරයේ පොලි ආවරණ අනුපාතයේ 4යි කියලා මට ලැබෙනවා නම් මට හැකියාවක් තියෙනවා ඒ තුන දිහා බලලා වැඩිම ආවරණ වාර සංඛ්‍යාවක් පෙන්눔 කරන ව්‍යාපාරිකයා වෙනුවෙන් විතර ණය නිකුත් කිරීම වෙන්නේ. මොකද මම ඉන්නේ අදාළ මූල්‍ය පාලනයේ බැංකුවේ මට තියෙන නිලතලයේ තමයි අරමුදල් සම්පාදනය වෙනවා තැන්පතු කරුවන්ගේ ඒවා නිසි හැසිරවීමකින් මම මොකද කරන්න ඕන ඒවා නිකුත් කරන්න ඕන කාටද ගෙවන්න පුළුවන් තත්ත්වයට මම ව්‍යාපාරික හැඳුනුම්කම මත මම මගේ හැඳුනුම්කම මත මගේ යාළුවෙකුට ණයක් ඉල්ලනවා ඇවිල්ලා මම බැංකුවේ මැනේජර් මගේ නායක ඉල්ලනවා යාළුවෙක් ඇවිල්ලා මම එයාට දෙනවා ණය යාළුකමට හැඳුනුම්කමට දෙනවා නමුත් යම් අවස්ථාවක ඔහු ගෙවීමට අපොහසත් වුවොත් මම බැඳිලා ඉන්නවා ඒ තත්ත්වය වෙනුවෙන් වගකීමක් දරන්න ඒ වගකීම දරනවා කියන ප්‍රතිඥාව යටතේ තමයි මට නිරතලේ නැත්තම් මට රාජකාරිය මට හම්බෙලා තියෙන්නේ. එහෙනම් මම මූල්‍ය කළමනාකරුවෙක් නම් මට තියෙනවා යම් බැඳීමක් ඒ ක්‍රියාපටිපාටි වල සාර්ථක අසාර්ථක බව මැනලා ණය නිකුත් කිරීමේ කාර්ය කරන්න. අන්න ඒ වගේ වෙලාවක මට බලන්න පුළුවන් මම මේ දෙන ණයට අදාළ පොලිය ආවරණය කිරීමට තරම් මේ ව්‍යාපාරිකයා සමත්ද නැද්ද කියන එක. අන්න ඒ වගේ දෙයක් බලන්න හදන අනුපාතය තමයි පොලි ආවරණ අනුපාතය. එතකොට උදාහරණයක් බලනවා ඇයි මෙතන බදු පෙරලාභය ගන්න අන්න එතන බලා ගන්න. බදු පෙරලාභය කියන්නේ බද්ද නැතුව. එතකොට අපිට ඔක තනි වචනයකට ගන්න පුළුවන් මෙහෙමත් ඕනේ නම් ඈ. මේ විදියටම කරන්න ඕනේ නැහැ. ඉර උඩ තියෙන්න පුළුවන් මේක. බදු පෙර පොලි පෙරලාභය. එතකොට ආ එකතු කර කර ඉන්න එපා. අපිට මෙතන ඕන කොහොමද බද්දටත් පෙර පොලියටත් පෙරලාභය ගන්න. දැන් බදු පෙරලාභය කියලා අපිට හේතු බලන්නකො. දැන් කවදාවත් අපිට ගණන් හදද්දී බදු පෙරලාභය කියලා එකක් අපිට හම්බෙනවනේ. ඒකෙන් බදු අඩු කරලානේ අපි කාලච්ඡේද ලාභය කියන්නේ. දැන් බදු පෙරලාභය කියලාම අපිට උත්තරයක් තියෙනවා. සමාගම් වල. කවදාවත් දැන් කියන්නේ අතීත ඉදිරිපත් කිරීම වල තිබ්බා බදු පෙරලාභය. පොලි පෙරලාභය. බදු පෙර පොලි පෙර එහෙම තිබ්බා ඉස්සර. එහෙම ඉදිරිපත් කරන්න ගියාම මේක සංකීර්ණයි. දැන් ඒක තමයි සමාගම් ආකෘතිය දියුණු කරලා තියෙන්නේ. එහෙම වචන දාලා නැහැ. ඔය පරෝණ ගණන් වල ඔබ දැක්කොත් දකින්නවා අතිවිශේෂ තත්ත්වයන් වලට පෙර මෙහෙයුම් ලාභය අතිවිශේෂ තත්ත්වයන් ගැලපීම ඒ වගේ වචන තියෙනවා. අතීත ඉදිරිපත් කියේ ඒ කාලෙට ගැලපෙන ස්ට්‍රක්චර්. දැන් conceptual framework එකේ දැන් මේ විදිහට රටාව නෑ. දැන් ඉදිරිපත් කළ යුත්තේ ඒ තියෙන ස්ට්‍රක්චර් එක. ඒක තමයි අපි සංකල්පනාත්මක රාමුව කියලා විග්‍රහ කරන්නේ. ඒ රාමුවේ තියෙනවා බදු පෙරලාභය කියලා පිළිතුරක්. ඒක අපි ඉදිරිපත් කරනවා. ඒතර අපිට බදු පෙරලාභය කියලා උත්තරයක් හම්බ වෙනවනේ. හැබැයි පොලි පෙරලාභය කියලා හම්බෙන්නේ නැති නිසා අපි කරන්නේ බදු පෙරලාභය අරගෙන ඒකට පොලිය නැති කර ගැනීම වෙනුවෙන් අර ලාභෙන් අඩු වෙච්ච පොලිය නැවත එකතු වෙන්න ඕන. ඔබ මතක තබා ගන්න ඔතන එකතු කරන්නේ වාර්ෂික පොලිය. වඩාත්ම හොඳයි මේක තවදුරටත් දැන් මෙතන ඔයාලට මේ සූත්‍රයේ මම ඉදිරිපත් කරලා තියෙන එකේ තියෙන පොලිය කියන වචනේ. ඒ පොලිය තවත් තාර්කිකයි ඔබ තහවුරු කරගත්තොත් වාර්ෂික පොලිය නැතුව ගෙවූ පොලිය එහෙම නෙවෙයි. වසරට ගෙවුවත් නැතත් අදාළ පොලිය. ඒතර ඉර යට බෙදනවා මොකද්ද? ඒ බෙදන්නේත් වාර්ෂික පොලිය. ඒ ආවරණයක් බෙදන්න එපායි. අපි බෙදනවා කියන්නේ කුඩාගයක් බවට පත් කරනවා කියන එක. නේ? කුඩාගයක් බවට පත් කරන. ඒ කුඩාගෙන් පෙන්නනවා ඉහළ ඉර උඩ තියෙන අගය යට තියෙන අගය වගේ කොයි ගුණයක්ද? ඉර උඩ තියෙන වටිනාකම ඉර යට තියෙන වටිනාකම වගේ කොයි ගුණයක්ද කියලා පෙන්නනවා. දැන් ඉර උඩ 500ක් ආව නම් මට ඔය තියෙන එක අනුව ඉර යට 50ක් ආව නම් 550න් බෙදුවම මට පේන්නේ වාර 10යි. ඒ කියන්නේ පොලිය වගේ පොලිය ගෙවන්න පුළුවන් 10 වාරයක්. වැරදිලාවත් ව්‍යාපාරයේ හෙට අනිද්දා බංකොලොත් ව්‍යාපාරේ වහලා දැම්මා කිව්වා. අවදානම් තත්ත්වයක් ආව දැන් තියෙන ලාභයෙන් හරි කමන්නේ මෙයාට තව වාර ගාණක් ගෙවාගෙන යන්න පුළුවන්. දැන් මොක අනිවාර්යෙන් ඔබ තේරුම් ගන්න ඔන්න ඔය කාර්යම් පවත්වාගෙන තමයි ව්‍යාපාරික මොකද්ද තියෙන්නේ. ඒ ක්‍රියාපටිපාටි වලට මුහුණ දෙන්න තමයි මොකද්ද තියෙන්නේ. ඒ සමාගම සතු ව්‍යුහයක් තියෙනවා. ඔක්කොම ලාභ බෙදා ගන්න නැතුව යම් සංචිතයක් පවත්වා ගන්න වෙලාවකට උන්න ඌට සියල්ල බෙදාගෙන ව්‍යාපාරේ සතයක්වත් නැති වුණොත් හදිස්සියේ මූණ දෙන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ දෙයක් බලන එක තමයි ඔන්න ඔය අනුපාතයේ අදහස. ඒතර පිළිතුර එන්නේ මතක තියාගන්න වාර සංඛ්‍යාව. ඕකේ අදහස තමයි ඔය අනුපාතයේ අදහස. කියන්නේ බදු පෙර පොලි පෙර ලාභයෙන් පොලිය ආවරණය කිරීමේ හැකියාව. බදු පෙර පොලි පෙර ලාභයෙන් පොලිය ආවරණය කිරීමේ හැකියාව තමයි පෙන්වන්න කිරීමක් කරන්නේ. පොලිය ආවරණය කිරීමේ හැකියාව පෙන්වන්න කරන අනුපාතය. 100න් වැඩි කරන්නේ. ඒතර ඉහළම ආවරණයක් පෙන්වන ව්‍යාපාරික අපිට කියන්න පුළුවන් නැවත පොලිය ගෙවීමේ ශක්තියතාවය වැඩි. ඒතර ඒ වගේ කෙනෙක් ණයක් ඉල්ලුවොත් එහෙම එයාට ණය ලැබීමේ හැකියාව සාපේක්ෂව වැඩි වෙන්න පුළුවන්. මොකද එයා පෙන්눔 කරනවා
එයාට නැවත ණය වලට අදාළ පොලිය නිදහස් කිරීමේ ශක්තියතාව. ඒ අදහස තමයි උතන හඳුනා ගැනීමක් කරන්නේ. ඉතින් මේ අනුපාතය ඔබට අනිවාර්යයෙන්ම ගොඩාක් වෙලාවට ඔබගේ විෂය නිර්දේශය තුල තියෙන නිසා අභ්‍යාස වල තියෙනවා. පොලි ආවරණ අනුපාතය. පොලි ආවරණ පොලියේ ආවරණ. මතක තියාගන්න උතන පොලිය කියන්නේ වාර්ෂික පොලිය. දැන් දෙකේදීම වාර්ෂික පොලිය. ඉර උඩ තියෙන්නේ වාර්ෂික පොලිය. ඉර යට තියෙන්නේ වාර්ෂික පොලිය. ඒ පොලිය කියන්නේ ස්ථිර පොලිය. අභ්‍යාසයක ඔබට ඕක කෙලින්ම දෙන්නේ නැති වෙන්න පුළුවන්. අභ්‍යාසයක දෙන්නේ 10% ණය. එතකොට ඒ 10% ණය 1000යි කියනවා. එතකොට මොකද 1000ට 10%ක් දානවා. එතකොට කීයක් දෙන්නේ 100යි. එහෙනම් බදු පෙරලාභයේ 500ක් තියෙනවා. 500ට නැවත 100 එකතු කරලා ආයෙ 100ෙන් බෙදන්න ඕනේ. 500ට 100 එකතු කරලා ආයෙ 100ෙන් බෙදලා වාර ගානක උත්තරයක් ගන්නවා. එක මතක තියාගන්න ව්‍යාපාරයේ සාර්ථකයි කියලා තීරණය අපි ගන්නේ වැඩිම වාර ගණනක් පෙන්වන ව්‍යාපාරේ. එක වාරයකට වඩා දෙවාරයක් තියෙන ව්‍යාපාරයේ සාර්ථකයි. තුන් වාරයක් තියෙන ව්‍යාපාරේ ඊටත් වඩා සාර්ථකයි. අන්න ඒ වගේ අදහසක් තමයි පොලි ආවරණ අනුපාතය. ගොඩාක් බැංකු වල කට්ටිය තීරණ ගද්දී බැංකුවේ ණය නිකුත් කරන ප්‍රොසෙස් එකේදී අනිවාර්යෙන් මේකට අපි කරමු මොකද ඉන්ට්‍රෙස්ට් කවරේජ් පීරියඩ් කියලා මේකට කියන්නේ. ඉන්ට්‍රෙස්ට් කවරේජ් ටර්න් කියලා කියනවා මේක. නේ ඒ වාර ගන්න. ඒ කවරේජ් එක බලනවා. මේ කවරේජ් එක බලන්න තියෙන අනුපාතය තමයි මේක. ඒතර මේ ණය ගෙවන්න පුළුවන් කියන්නේ ණය ගෙවීමේ ශක්තිතාවයක් තියෙනවා. ණය ගෙවීමේ හැකියාව සාමාන්‍ය මේ ව්‍යාපාරයේ සතුයි කියලා තමයි පෙන්වන්නේ කියලා. එහෙනම් ඔය පැහැදිලි කිරීම තුළ ඔබට තහවුරුයි මේ අනුපාතයේ අදහස. බදු පෙර ලාභයට එකතු කරලා පොලියේ කවරේජ් එක තමයි මෙතන බලන්නේ. රයිට්. ඔකත් විෂය නිර්දේශයේ තුල තියෙන අනුපාතයක්. දැන් තව අනුපාතයකට යමු. හරි. දැන් ඊට පස්සේ අපි මේ අනුපාතයෙන් පස්සේ අපි බලමු තව අනුපාත කීපයකට යන්න. තව අනුපාත කීපයකට යන්න බලමු. එහෙනම් අපි බලමු ගිහලා තව අනුපාතයක් අරගෙන. ඒ ගන්න අනුපාතෙ මම ගන්න ණය හිමිකම් අනුපාතයේ හැටියට. හරි ණය හිමිකම් අනුපාතයේ හැටියට. බලමු ඒ අනුපාතය කොහොමද එතන පැහැදිලි කිරීමේ ඉගෙන ගන්න තියෙන්නේ මොනවද කියන්නේ. හරි. අපි මෙහෙම හිතමුකෝ. අපි සාමාන්‍යයෙන් දන්නවා දැන් මම ඔයාලට කිව්වා ඒක මුල් අවස්ථාවේදී පැහැදිලි කිරීමේදී කිව්වා. අපි සාමාන්‍යයෙන් මේ අනුපාත විග්‍රහ කිරීම කරද්දී අපි සලකා බලන දෙයක් තමයි අපි කරන දෙයක් තමයි ණය ප්‍රාග්ධනය හිමිකම් ප්‍රාග්ධනයත් සම්බන්ධ කරන්නේ. ණය ප්‍රාග්ධනයත් හිමිකම් ප්‍රාග්ධනයත් සම්බන්ධ කරන්නේ. ඒකනේ අපි දැන් ඔය කරේ. ඒතර මේ දැන් මම ඔයාලට කතා කරන්න යන්නේ මේක ඔබගේ විෂය නිර්දේශය තුල තියෙන තව අනුපාතයක්. මේ අනුපාතය අපි නම් කරනවා. අපි මේක ගමුකෝ ඊළඟ අනුපාතය හරියට. ණය හිමිකම් අනුපාතය. ණය හිමිකම් අනුපාතය. ණය හිමිකම් අනුපාතය. ඔබට පැහැදිලි කරගන්න පුළුවන්. ණය හිමිකම් අනුපාතය. මේක කියනවා debt equity ratio කියලා. debt කියන්නේ ණය, equity කියන්නේ හිමිකම. debt equity ratio. එහෙම සංකේතයක් නැහැ. debt equity ratio කියලා තියෙනවා. ඒ අර්ථය තියෙනවා මෙතන. ratio. debt equity ratio කියලා කියනවා. DE ratio කියලා කියනවා. සාමාන්‍ය කතා බහේදී කියන්නේ එහෙමයි. ඒකේ අදහස මේකේ අදහස තමයි මෙතන අපි දැන් අර මුලින්ම කතා කරා වගේ මෙතනින් තමයි තෝලණිය හොඳටම බලන්න පුළුවන්. මෙතන ගන්න මේ වචනින්ම කියන ණයයි හිමිකමයි. එහෙනම් එක පැත්තකට ගන්නවා ණය ප්‍රාග්ධනය. මේකේ එක පැත්තකට ගන්නවා මේක හදද්දී අපි අනුපූරකයක් තියාගන්න. මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. එක පැත්තකට ගන්නවා ණය ප්‍රාග්ධනය. ස්ථිර පොලියක් තියෙන ණය මම මේ කියන්නේ. එක පැත්තක තියෙනවා ණය ප්‍රාග්ධනය. ස්ථිර පොලියක් තියෙන ණය. අනුපාත ලකුණක් මෙතන තියෙනවා. අනුපූරක ලකුණු. ඊට පස්සේ ගන්නවා හිමිකම් ප්‍රාග්ධනය. හිමිකම් ප්‍රාග්ධනය. හිමිකම් ප්‍රාග්ධනය. එහෙනම් ඉදිරිපත් කිරීමක් කරන්න. හිමිකම් ප්‍රාග්ධනය. හරි හිමිකම් ප්‍රාග්ධනය. මේක විදියක් මේක හදන්න. එතකොට මේකේ අනුපූරකයක් කියන්නේ ණය එකයි නම් හිමිකම කොච්චරද කියලා අපි පේනවා. හැමෝම ණය එකයි. එකයි නම් ණය. ණය එකයි නම් හිමිකම දෙකක්ද තුනක්ද හතරක්ද කියලා. ණය එකයි නම් හිමිකම එකයි අන්න සමතෝලන තත්ත්වයක්. ණය එකයි හිමිකමත් එකයි. දෙක සමානව ආව. සමතෝලන තත්ත්වයක්. ඕකේ උත්තරේ එනවා ණය එකයි හිමිකම පහයි. අන්න හිමිකම වැඩි. අවතෝලනයක් එතකොට. අවතෝලන හිමිකම වැඩි. ණය එකයි හිමිකම 0.5යි. එකටත් වඩා අඩුයි. අන්න මොකක්ද විතර පෙන්නන්නේ? අධිතෝලන තත්ත්වයක්. මේ විදිහට මේ අනුපාතය හදන්න පුළුවන්. ඒතර මේකෙන් පෙන්නන්නේ ස්ථිර පොලියක් සහිත ණය සහ
ව්‍යාපාර හිමිකම අතර සම්බන්ධතාවය තමයි පෙන්වන්නේ. මේක මෙන්න ස්ථිර පොලියක් සහිත ණය ප්‍රාග්ධනයට සාපේක්ෂව කොපමණ හිමිකම් ප්‍රාග්ධනයක් තියෙනවද කියන මේකෙන් ඉදිරිපත් කිරීමක් කරන්නේ. ඒක තමයි මේක ඉදිරිපත් කිරීමක් කරන්නේ. එතකොට මේක තව විදිහකට හදන්න පුළුවන් පේපර් එකේදී දෙකටම ඔබට ලකුණු ලැබෙනවා. මේකම පුළුවන් ඉර ඒ කියන්නේ බෙදීමේ ලකුණක් ලෙස මේක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉර උඩ පෙන්නනවා හිමිකම් ප්‍රාග්ධනය. ඉර උඩ පෙන්නන්නේ මොකද්ද? හිමිකම් ප්‍රාග්ධනය. හරි? ඉර උඩ හිමිකම් ප්‍රාග්ධනය. මේකමයි. ඉර යට ණය ප්‍රාග්ධනය. ඒකත් හරි. මේකත් පුළුවන්. ඉර යට ණය ප්‍රාග්ධනය. ඒ විදිහට මේ ඉදිරිපත් කිරීමෙමුත් අර අදහසම තමයි එන්නේ. එතකොට හැබැයි මේ ඉදිරිපත් කිරීමේදී ඍජුවම උත්තරේ එනවා ඉර යට තියෙන කෙනා හැමදාම එකයිනේ. දැන් ඔයා ණය හිමිකම් අනුපාතය හදලා උත්තරය ආව කියන්නකෝ දෙකක්. මෙතන උත්තරය ආව දෙකක්. මේකේ අදහස කියන්නේ හිමිකම තියෙනවා ණය වගේ දෙකක්. ඔය දෙක කියන්නේ හිමිකම නේ. ඒ කියන්නේ ඔතන ධන උත්තරයක් නෑ. ඔතන උත්තරේ එකයි නම්. ඔතන උත්තරේ එකයි නම් සමතෝලනයක්. එකයිනේ උඩ ගාන යට ගාන සමාන උත්තරේ එකයි. 500 500න් බෙදුවා එකයි සමතෝලන. ඔතන උත්තරේ එකට වැඩි නම් අනේ දැන් ආවේ දෙකයි. එකට වැඩි නම් හිමිකම වැඩි. අන්න වැඩි හිමිකමක් තියෙනවා. අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහයක් තියෙනවා. අවතෝලන ප්‍රාග්ධන ව්‍යුහයක් තියෙනවා. අවතෝලන තත්ත්වයක් තියෙනවා. ඇයි මම අවතෝලනයක් කියලා කියන්නේ? එතනින් නිරූපණය වෙන්නේ සාමාන්‍යයෙන් ඔතෙන්දී ක්‍රියාවලිය තුල. හරි? දැන් මෙතන සාමාන්‍යයෙන් මෙතන ඉදිරිපත් කිරීමේදී මෙතනින් පෙන්නන්නේ මේවා එකයි එකට මේවා කීයද දෙකයි කියලා එන්නේ. දෙකේම එකම අදහස. මේවා එකට දෙකයි. ඒ කියවන එකම එහා පැත්තෙම කියවෙන්නේ. එතකොට මේ තියෙන්නේ අවතෝලන ප්‍රාග්ධන වීම. මේ තියෙන්නේ අවතෝලන ප්‍රාග්ධන. අය හිමිකම වැඩිනේ ණය අඩුයි. හරි හිමිකම වැඩිනේ ණය අඩුයි. එතකොට මේ හදන ණය හිමිකම් අනුපාතය ඔයාට මේ දෙක උඩයට මාරු කරලත් ගොඩනගන්න පුළුවන්. මේ දෙක උඩයට මාරු කරලා ගොඩනගනවා කියන්නේ ඉර උඩ ඔයා ගොඩනගනවා කොහොමද? ඔයා ඉර උඩ ගොඩනගනවා ණය ප්‍රාග්ධන. මෙහෙම. ඉර උඩ ණය ප්‍රාග්ධන. ඉර යට හිමිකම් ප්‍රාග්ධන. හිමිකම් ප්‍රාග්ධන. දැන් මෙහෙම තියෙන එක අපි ආදේශයක් කරොත් ණය ප්‍රාග්ධනේ ඔයා හිතන්න 1000යි. ණය ප්‍රාග්ධනේ 1000යි. හිමිකම් ප්‍රාග්ධනේ එනවා කීයක් කියලාද? 2000ක් තියෙනවා කියලා හිතන්නකෝ. 2000ක් නේ අපි ගමුකෝ 4000ක් කියලා. හිමිකම් ප්‍රාග්ධනේ 4000යි. හිමිකම් ප්‍රාග්ධනේ 4000ක්. හිමිකම් ප්‍රාග්ධනේ 4000යි. එතකොට මේකේ පිළිතුර පැහැදිලි වෙනවනේ. 4ට 1යි. එක බෙදීම 4නේ. එක බෙදීම 4යි කියන්නේ 0.25යි. කෙලින් වෙනවා. 0.25යි. එතකොට අදහස කියවෙනවා. ඉර යට කෙනත් එක්ක බලද්දි උඩ කෙනා 0.25යි. ඉර යට කෙනත් එක්ක බලද්දි උඩ කෙනා 0.25යි. එතකොට අවතෝලනය. ඉතින් ඔය අදහස අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේක මාරු කරොත් කොහොමද? 4000 බෙදීම 1000. එතකොට නම් මෙහෙමයි. අර දෙකයි. පැහැදිලිද? එතකොට සාමාන්‍යයෙන් මෙතෙන්දි මේක බෙදුවට උත්තරේ වෙනවා කියද? කෙලින්ම 4යි කියලා එනවා. ඉතින් දෙකම කියවෙනවා. මේ 4න් 1යි කිව්වත් 1යි 1ට 4 කිව්වත් 1යි. මේ 0.5 කියන්නේ උඩයට මාරු කරනවා. ඒ අපි විග්‍රහ දෙකම එකකින් මේ තියෙන්නේ අවතෝලන තත්ත්වයක්. ඇයි හිමිකම වැඩිනේ? එතකොට මේ මෙතනින් ණයම පෙන්නනවා. මෙතනින් ණයම පෙන්නනවා. ණය ගැනම කතා කරනවා. එතකොට කෙලින්ම කියන්න පුළුවන්. ඒකයි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. මෙතන ණය ගැන නෙවෙයි කියන්නේ හිමිකම ගැන කියවෙනවා මෙතන. ණයත් එක්ක බලද්දි හිමිකම 4 ගුණයක් තියෙනවා කියන්නේ. එහෙනම් 4 ගුණයක් තියෙනවා. කියන්නේ මේකත් අවතෝලනය. අවතෝලනය. හැබැයි කිසිදු වෙලාවක මේ අනුපාතය 100න් එහෙම වැඩි කරන්නේ නැහැ. ප්‍රතිශතයකින් පෙන්නන්න පුළුවන් ඕක. මේක 100න් වැඩි කරා නම් ඕන එකක් පුළුවන් නේ. 100න් වැඩි කරා නම් මේක පෙන්නනවා කියන්නේ 125 කියලා පෙන්නනවා. ඒ කියන්නේ 100ක් තුල 25ක්. ඒ අදහස එනවා. ඒක මම මුලදිම ඔබත් එක්ක මේ වැඩසටහන් ටිකේදී මුලදිම ඔබට පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ අනුපාත ඕන විදිහට පෙන්වන්න පුළුවන්. අපි ඒකට එක ක්‍රමයක් හදා ගන්නවා. ඉතින් මේක හදලා ඉදිරිපත් කරන්න මෙහි. බෙදලා පෙන්වන්නත් පුළුවන්. නැත්නම් බෙදලා පෙන්වන්න නැතුව ඔබට පුළුවන් මේක මොනවා කරන්නද? මේ ඉදිරිපත් කිරීම වගේ අනුපූරකයක් ලෙස මේක පෙන්වන්නත්. මේ තුල තමයි තියෙන්නේ ණය හිමිකම් අනුපාතය කියන්නේ. ණය සහ හිමිකම අතර පවතින සම්බන්ධතාවය. ඔන්න ඔය ටික තමයි අපි යොදාගන්නේ මොකටද? තෝලන අනුපාත නැත්නම් අපි ඉදිරිපත් කරන තෝලන තත්ත්වය පැහැදිලි කිරීමට යොදා ගන්න අනුපාත වෙන්නේ ඔන්න ඕවා. අපිට කතා කරන්න තියෙන තෝලන තත්ත්වයේ තියෙන්නේ ඔන්න ඕවා. තෝලන අනුපාත කියලා අපි විග්‍රහ කිරීම කරන්නේ ඔන්න ඕවට. තෝලන අනුපාත. තෝලනය තුල හැම වෙලාවෙම පෙන්වන්නේ ව්‍යාපාරේ මොකද්ද? ණයවල බලපෑම තමයි පෙන්වුම් කිරීමක් කරන්නේ. ණයවල බලපෑම තමයි හැම වෙලාවෙම පෙන්වන්නේ. ණයවල බලපෑම කොහොමද? ණයවල සම්බන්ධතාවය කොහොමද? හිමිකරුවාත් එක්ක ණය කොහොමද තියෙන්නේ? ආන් ඒක. හිමිකරුවත් එක්ක ණය තියෙන්නේ කොහොමද කියන්නේ?
මේ හිමිකරුවත් එක්ක ණය තියෙන්නේ කොහොමද කියන එක තමයි බලන්න. හරි. එහෙනම් ඔය ටික මම හිතනවා ප්‍රමාණවත් ඔයාට. සාමාන්‍යයෙන් ඔය තියෙන කොටස් ටික මම හිතනවා ඔබට උතන ප්‍රමාණවත්. මොනවා ගැන කතා කරන්නද? සාමාන්‍ය විදිහට ඔබත් එක්ක කතා කරන්න. ඔය ඉදිරිපත් කරපු දේ තුල තියෙන මොකද්ද? සාමාන්‍ය තෝලන අනුපාත ටික මට්ටමට ඔය ටික ප්‍රමාණවත්. හරි. තෝලන අනුපාත කියන මට්ටමට ඔය කොටස ප්‍රමාණවත්. එතකොට අපි දැන් ඊළඟට දැන් අපේ සාමාන්‍යයෙන් ඔබගේ අනුපාත විග්‍රහය සාමාන්‍යයෙන් ඔබේ අනුපාත විග්‍රහයන් තුල ඊළඟට අපිට කතා කරන්න තියෙන ප්‍රධාන අනුපාත තත්ත්වයකට යන්න. තවත් තියෙනවා ඔබට අනුපාත ස්වරූපයක්. ප්‍රධාන තත්ත්වයක් තියෙනවා අපි එතෙන්ට යන්න. හරි මෙතනින් අයින් වෙලා අපි යන් එතෙන් ප්‍රධාන අනුපාත මේ තත්ත්වයක් තියෙනවා. මොකක්ද අනද ඔබට තියෙන ප්‍රධානතම අනුපාත තත්ත්වය? ආයෝජන අනුපාත. මේවා කලින් මුල් කියන්නේ මේවා මෙහෙම එකක් තියෙනවා. මේ අපි ඔබත් එක්ක කතා කරන අනුපාත මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. සමහරක් ගුරුරු අනුපාත සියල්ල උගන්වනවා ඔබට. වැරදි නෑ ඒවා. නමුත් විෂය නිර්දේශය තුල බලාපොරොත්තු වන මට්ටම පළමුව ඔබට තහවුරු වෙලා තියෙනවා. එතකොට මේ දැන් මම මේ පෙන්වන්න යන ආයෝජන අනුපාතිකෝ සීමාවක් නැහැ. ආයෝජකයන්ට තියෙන අනුපාතවල සීමාවක් නැහැ. එතකොට මේ ආයෝජන අනුපාත කියන ඒවා තුල තියෙන්න පුළුවන් විවිධාකාර අනුපාත තියෙන්න පුළුවන්. ආයෝජන අනුපාත. අපි කියන්නේ ඒකට ආයෝජන අනුපාත. හරි? ආයෝජන අනුපාත. ඉන්වෙස්ට්මන්ට් රේෂියෝ කියන්නේ. මේකේ සීමාවක් නැහැ. මේක දැන් ඉස්සර පරණ සිලබස් එකේ මේක ඇතුළත් කරලා තිබ්බා. ඒකල අයින් කරා විෂය නිර්දේශයෙන් මේ ආයෝජන අනුපාත ටික. අඩින් කරලා මේ ටික තිබ්බේ නැහැ. එතකොට ගොඩක් ඔය ක්‍රියාකාරී අනුපාත ටිකක් වැඩි වෙලා තිබ්බා. මම අර කියනවා වගේ මුදල් චක්‍රය, මෙහෙයුම් චක්‍රය, ඔන්න මචං මුදල් චක්‍රය, මෙහෙයුම් චක්‍රය. දැන් එහෙම අනුපාත දෙකක් තියෙනවා. මේ ඒව ක්‍රියාකාරී අනුපාත ටික. දැන් ඔබගේ වර්තමාන සිලබස් එකේ මේ දෙක නැහැ. මුදල් චක්‍රයයි මෙහෙයුම් චක්‍රයයි. තිබ්බා විෂය නිර්දේශය. දරුවන්ට ඒක ටිකක් සංකීර්ණයි කියලා. දැන් විෂය නිර්දේශ සංශෝධනය කරන කමිටු වලින් ඒක ඉවත් කිරීම කරලා ඊළඟට ආය විෂය නිර්දේශයේ අලුත් තැන් වලදී මොකද කරේ? ආය විෂය නිර්දේශයේ අලුත් වෙන තැන් වලදී එකතු කරා ආයෝජන අනුපාතයේ කොටසක් දාන්න ඕනේ කියලා. ඒතර ආයෝජන අනුපාත කියලා අපි සාමාන්‍ය ආයෝජන අනුපාත කියලා අපි දාන එකේ සාමාන්‍ය අපි දන්නවා ඒ ආයෝජන අනුපාත තුල සීමාවක් නැති නිසා ආයෝජන අනුපාතවල සීමාවක් නැති නිසා ආයෝජන අනුපාතවල සීමාවක් නැති නිසා ඒ ආයෝජන අනුපාතවල ඔයාට සීමාවක් ගන්න දෙකයි දාලා තියෙන්නේ. පළමුව ඒ දෙක තේරුම් ගන්න. හැබැයි ඔබ මේක එක එක අනුපාතකවම සීමාවක් නැතුව තියෙනවනේ. ඔබ සියල්ලම ගන්න ගියාට ඔබ විෂය නිර්දේශය එච්චර දුරට යන්න එහෙම තියෙනවනම් විෂය නිර්දේශය ඇතුළත් වෙන්න ඕන. දෙකයි දාලා තියෙන්නේ. ඒ දෙකෙන් මේ ආයෝජන தත්ත්වය පෙන්වන්න කියනවා. දැන් ඔබ දන්නවා අපේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ අරමුණු වල තියෙනවනේ ප්‍රවර්තන ආයෝජකයන්ට විභව ආයෝජකයන්ට තීරණ ගන්න සම්පත් සැපීම පිළිබඳ තොරතුරු සැපීම කියලා තීරණ ගන්න. විභව ආයෝජක කියන්නේ අනාගත ආයෝජකයෝ. නේ? ඒ කියන්නේ මොකද එක්ස්පෙක්ටර්ස් ඉන්වෙස්ටර්ස් ලා කියන්නේ. බලාපොරොත්තු වෙනවා නේ. ඒකට ඉස්සරහට එන්න ඉන්නේ බිස්නස් එකත් එක්ක. දැන් අපි ව්‍යාපාරයේ පෙන්වන්න ඕන ඉදිරියේ ඉන්න ආයෝජකයෝ නැවත ව්‍යාපාරයට ගෙන්වා ගැනීමේ තත්ත්වයක්. නේද? අන්නේ තත්ත්වය නිරූපණය කරන්න. අන්නේ තත්ත්වය නිරූපණය කරන්න මොකද කරන්න තියෙන්නේ? ඒ තත්ත්වය වෙනුවෙන් මොකද කරන්න ඕන? ඒ තත්ත්වය තහවුරු කරගන්න අනිවාර්යෙන්ම ඒ ස්වරූපයට ගැලපෙන අනුපාතයකට යන්න ඕන. අනිවාර්යෙන්ම යන්න ඕන. අනිවාර්යෙන් මේ තත්ත්වයකට යන්න ඕනේ. ඒ තත්ත්වයකට ගිහිලා තමයි අපි මොකද කරන්න ඕන? ආයෝජක තත්ත්වයේ මේ ආයෝජන අනුපාත තුලින් පෙන්වන්නේ ආයෝජකයෙකුට පවතින ප්‍රතිලාභ ආයෝජකවල තියෙන ප්‍රතිලාභ වගේම සුරක්ෂිත බවගේ අදහස. එහෙනම් මේ ආයෝජන අනුපාත කියන්නේ මොනවටද? ආයෝජකයන්ට ආයෝජන තීරණ ගද්දී ආයෝජකයන්ගේ ප්‍රතිලාභ මට්ටම් සුරක්ෂිත මට්ටම් පෙන්වන අනුපාත. මේවට අපි කියන්නේ ආයෝජන තත්ත්වයේ පෙන්වන අනුපාත. ඒතර විෂය නිර්දේශය තුල මෙන්න මේ සම්බන්ධ කිරීම වල අනුපාත දෙකක් දාලා තියෙනවා. විෂය නිර්දේශය තුල. ඒ අනුපාත දෙකකින් තමයි මේ විග්‍රහය ඔබට මට කතා කරන්න තියෙන්නේ. අනුපාත දෙකයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සීමාවක් තියෙනවා මේකේ. මේ කියන්නේ ඕන තරම් මේකේ සීමාවක් තිබ්බට ඔබට දාලා තියෙන දෙකයි. එකක් කොටසක ඉපයුම අනිත් එක තමයි කොටසක ලාභාංශය. ඒ කියන්නේ මෙන්න මේක ඔය අනුපාත දෙකයි දාලා තියෙන්නේ. එකක් කොටසක ඉපයුම අනිත් එක කොටසක ලාභාංශය. එකක් කොටසක ඉපයුම අනිත් එක මොකද්ද කොටසක ලාභාංශය. කොහොමද දාලා තියෙන්නේ? මෙන්න මේ යටතේ තියෙනවා අපිට අනුපාත දෙකක් කතා කරන්න. එක අනුපාතයක් අපි කියනවා කොටසක ඉපයුම. ඔන්න බලන්න. කොටසක ඉපයුම. කොටසක ඉපයුම. ඉංග්‍රීසියෙන් මේකට කියනවා earning per share කියන. earning per share. හරි. ඉංග්‍රීසියෙන් කියන්නේ එහෙම earning per share.
එක කොටසකින් කීයක් සමාගම හම්බ කරනවා? earning per share. කොටසක ඉපයුම. ඊළඟට අපි බලනවා කොටසකින් අපිට හම්බෙන ගාණ. ඔයා ඕන දැන් ඔයා ෂෙයා මාකට් එකේම ගැන ඉන්වෙස්ට්මන්ට් తీරන ගන්න යද්දි ඔන්න ඔයා මේක බලන්න ඕන. ඔයා දැන් ගොඩක් කට්ටිය ෂෙයා මාකට්ස් එක ගැන උනන්දු වෙනවනේ. ෂෙයා මාකට්ස් ගැන ඔබ තොරතුරු ගවේෂණය කරනවනේ. ඒතර බලන්න ඕන කම්පැනි එක ඉන්වෙස්ට් කරන්න කලින් ඒ සමාගමේ කොටසක් ගත්තොත් අපි ඒ කොටසකින් අපි ගන්නා කොටසකින් සමාගම කීයක් හම්බ කරනවා? කොටසක ඉපයුම. සමාගම කීයක් හම්බ කරනවා? ඒකලේ හම්බ කරන ඔක්කොම අපිට දෙන්නේ නැහැ සමාගම. සමාගම හම්බ කරන ඔක්කොම අපිට දෙන්නේ. අපිට දෙන්නේ එකෙන් ටිකක්. එහෙනම් ඊළඟ අනුපාතයෙන් බලනවා කොටසකින් අපිට කීයක් ගෙවනවද කියන. කොටසකින් අපිට කීයක් ගෙවනවද කියන බලන්න. ඒකට අපි කියනවා කොටසක ලාභාංශය. නේ? කොටසක ලාභාංශය. ඒ කියන්නේ මොකද්ද? ඩිවිඩන්ඩ් per share කියනවා. ඩිවිඩන්ඩ් per share කියනවා. ඔව් ඩිවිඩන්ඩ් per share. earning per share කීයද? ඩිවිඩන්ඩ් per share කීයද? මේක සරලව මම තව පැහැදිලි කරන්න. සමාගමක් අපි මිලදී ගන්නා කොටසකින් රුපියල් 10ක් හම්බ කරනවා. එහෙම හිතන්නකෝ. සමාගම රුපියල් 10ක් හම්බ කරනවා. අපි සමාගමෙන් මිලට ගන්න කොටසකින් සමාගම රුපියල් 10ක් හම්බ කරනවා. සමාගම රුපියල් 10ක් උපය ගන්න. අපේ කොටසකින්. හැබැයි මට එකෙන් හම්බෙන්නේ රුපියල් 2යි. තේරුම් ගන්න. මට හම්බෙන්නේ රුපියල් 2යි. එකෙන් අදහසක් මට ගන්න පුළුවන්. මං ගන්න කොටසකින් සමාගම 10ක් හම්බ කරලා අපිට ලැබෙන්න සලස්වන්නේ 2යි. 8ක් සමාගමේ සතුව තියා ගන්න. ඒක එරෙවි වෙන්න නෙමෙයි මං කියන්නේ සමාගමේ 8ක් තියෙනවා. අතන ඔබ කවදා හරි ඔයා දැන් ඔයාට ඉදිරියට ඕන වෙනවා. ඔබ දැන් ගොඩක් උනන්දු වෙනවා. ගොඩක් වෙලාවට ඔබ ඒ පිළිබඳ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඉස්සරහට ෂෙයා මාකට් එකට ගිහිල්ලා ෂෙයාස් මිලදී අර ඉන්වෙස්ට් කරලා නේ දැන් මේ සම්බන්ධව ඔබගේ ආසාවක් තියෙනවනේ. ඒක ඔබට ඉදිරියට යන්න පුළුවන් හොඳ ඔය විභාගයේම අවසන් වෙලා ඒ පැත්ත හදාරලා ඔබට ඒ පැත්තට යන්න පුළුවන්. හැබැයි ඔය ඒකට යන්න කලින් මේවා පිළිබඳ හැදෑරීම් කරන්න. දැන් ෂෙයා මාකට් එකේ මිල දර්ශක තියෙනවා, මිලංකා මිල දර්ශක තියෙනවා, ඒ වගේ අර මිල දර්ශක තියෙනවා. ඒ මිල දර්ශක තියෙන ඒවා දෙන්න බාධා කරන්න ඕන. ව්‍යාපාරාධින විෂය තුල පුළුල්ව මේ රාමුව කතා කරනවා. මේ ඒකට ඔබ සූත්‍රයක් දාගෙන සූත්‍රකින් විතරක් මේ උත්තරේ බත්තා කියන්නේ අගයන් දෙකක් දාලා උත්තරයක් ගන්නවා. මේකේ කතාව තේරෙන්න. කොටසක ඉපයුම කියලා කියන්නේ අපි මිලට ගන්න කොටසකින් සමාගම කීයක් හම්බ කරගන්නවද? මෙතන කොටසක් කියලා සලකන්නේ සාමාන්‍ය කොටස. අපි මිලට ගන්න සාමාන්‍ය කොටසකින් කීයක් හම්බ කරනවා? ඒකල ඒ හම්බ කරගත්ත එකකින් අපිට කීයක් ලාභාංශ බෙදා හරිනවා? ගෙවු ලාභාංශ. නේද? එතකොට සමාගමකට සාමාන්‍ය කොටස් වලට ඔයා දන්නවා සාමාන්‍ය කොටස් කරුවාට සාමාන්‍ය කොටස් මිලට ගත්තම කිසිදු වෙලාවක සාමාන්‍ය කොටස් මිලට ගත්ත කෙනෙකුගේ එයාට හම්බෙන ලාභාංශය නිශ්චිත නැහැනේ. එයාට හම්බෙන ලාභාංශය නිශ්චිත නැහැ. හම්බෙන ලාභාංශය නිශ්චිත නැහැ. නිශ්චිත නැත්තේ එයාට ලාභාංශ කියලා හම්බෙන්නේ සමාගම ලබා දෙන කොටස විතරයි. ආන් ඒව තමයි අපි ඔය ගණන් හදද්දී අතුරු ලාභාංශ කියලා ගන්න. අපි ගණන් හදද්දී අතුරු ලාභාංශ කියලා ගන්නව නේද? ආන් ඒවා සමාගමක ලාභේ කොටස් කරුවට බෙදලා දෙන ප්‍රමාණය අතුරු ලාභාංශ. අතුරු ලාභාංශ දුන්න ටික තමයි සාමාන්‍ය කොටස් කරුවට හම්බෙන්නේ. පැහැදිලිද? දුන්නේ නැත්නම් අපිට නඩු දාන්න බෑ. දැන් සාමාන්‍ය කොටස් ලක්ෂණ වල යා ඉගෙන ගන්නවා ව්‍යාපාර අධ්‍යයනයේ ව්‍යාපාර සංවිධාන පාඩමේදී. සාමාන්‍ය කොටස් කියන්නේ ස්ථිර ලාභාංශයක් හම්බෙන්නේ. හැබැයි යාට අයිතිකරුවෙක් වෙන්න පුළුවන්, අධ්‍යක්ෂක මණ්ඩලයටපත් වෙන්න පුළුවන්, කොටස් අයිතිය පිළිබඳව ඡන්ද ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රතිලාභ ටිකක් තියෙනවා. ඒ ඔක්කොම තිබ්බට ලාභාංශ ක්‍රියාවලියේදී ස්ථිර නැහැ. වැඩි වෙනකොට වැඩි ගන්න භුක්ති විඳිනවා, නැති වෙනකොට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. අවදානමක් දරන්න ඕන. එහෙනම් ෂෙයා මාකට් එක ආයෝජනය කරනවා කියලා ලොකු අවදානමක්. නේ? එතකොට ඔය ෂෙයා මාකට් එක කියලා කියන්නේ ආයෝජනය කරන හැමෝටම එක වගේ හම්බෙන්නේ නැහැ. දැන් ඔබ ගොඩාක් වෙලාවට දන්නවා. ඒ ආයෝජනය කරපු කට්ටිය ගොඩාක් වෙලාවට යා පිළිබඳ කතා කරනවා. මම මෙහෙම කරා, මුලින් මෙහෙම කරා, මෙහෙම. එයත් එතන ඔයාගේ භාෂාවකුත් එන කට්ටක් කාලා එන process එක ගිහිල්ලා තමයි මේ ඔය තැනට ඇවිල්ලා ඒ තත්ත්වය හදාලා තියෙන්නේ. දවසෙන් දෙකෙන් එහෙම ආයෝජන අද ගිහිල්ලා ඔබට දැන් හිතෙනවා මට මෙච්චර මුදලක් තියෙනවා මම මේක දැම්ම වෙරා කියලා. දැන් සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොළ කියන්නේ නිල නොලක් කියන්න බෑ. මොකද රජයක් පිළිගන්නේ ඒකට ඒ ක්‍රියාපටිපාටියක් තියෙනවනේ. නිලලත් සූදුවන්නේ. සූදුවක්. එච්චරයි මට කියන්නේ. ඔක සම්පූර්ණ සූදුවක්. සූදුවක තියෙන එකම දේ තමයි තමා බලාන ඉඳලා ඒක දැකලා ඒක අවබෝධ කරගෙන තමා අර නිකන් හදිස්සියේ ගන්නා නැතුව හොඳ ඵලදායක තීරණයක් තුල මුදල් යොදවනවා. සූදුවක් කියන්නේ ඒකනේ. නේද? අපි ටිකට් එකක් ගන්නවා කියන්නේ සූදුවන්නේ. නේ? හොඳට ඒක අධ්‍යයනය කරලා මොනවාරි ක්‍රමයක් කරලා ටිකට් එකක් ගන්න. දැන් දෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා මේ සූදුව ඵලදායී සූදුවක්. ඇයි?
අරක ඇදුනොත් ඇදුන නැත්නම් ඒක වාසනාව කියලා දෙනවා මම දන්නේ සම්බන්ධව. ඒක වෙනම කතාවක්. නේද? හැබැයි ඔබ දැකලා තියෙයි ටිකට් ගන්න කට්ටිය බලන්න දැන් දෙමාපියොත් ඇති ඔබලා ගුණා. ඒකට පුරුදුනා මේක අඛණ්ඩව කරනවා යා. කරලා එයා ඒ පිළිබඳ යම් ගවේෂණයක් අධීක්ෂණයක් පරිශ්‍රණයක් කොයි නියලෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ උදාහරණ වලින් කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා අපි ගම් වල ඉන්න කට්ටිය දන්නවා ඒ කට්ටිය සමහරකට ඔය කාලවල වලට සූදු ක්‍රීඩා තියෙන්නේ නේද? සූදු ක්‍රීඩා තියෙන්නේ ඒවා නියලෙන කට්ටිය බලන්න. ඒ වගේමයි ඉන්නේ. එයා කවදාවත් එහෙම වැටෙන්නේ නැහැ. අර වගවසකොත් ඒ කියන උත්ත මේ එක්ස්පර්ට් පර්සන් කෙනෙක් කළා. ඒක තමයි මානව ප්‍රාඥානේ පුද්ගල ඥානෙ විශේෂත්ව ඥානෙ උන් නවෝත්පාදනයක් කරලා තියෙන එක ඇතුළේ හොර කරන්නත් දන්නව උසුපුරියට. ඒ මොකද ඒකේ ඉඳලා ඒකෙම කට්ටක. ඔය වගේ තමයි ෂෙයා මාකට් එක. ඔබ ගිහිල්ලා දවසින් ගිහිල්ලා ඔබ දවසින් මේ සල්ලි දාලා එකට අද ගිහිල්ලා සල්ලි එකට යොදවලා නේද? ඔබ පහවදා ගිහිල්ලා එහෙම ගන්න බෑ. මුලදී වැටෙනවා. ඕන දෙයක් ක්‍රියාත්මක වෙන්නේ. ගානක් අදදී පළවෙනි ගානම හරියන්නේ අය ෂෙයා මාකට් එකේ ඉඳලා වැඩ කරලා හැබැයි ඔබ ඒක කොමර්ස් කරලා ඔබේ වාණිජ්‍ය ධාරාවේ හඳුනාගෙන දැනගෙන යන එකෙත් ටිකක් හරි දාන්න. දැන් මේ මොනම දෙයක් දන්නේ නැති කෙනෙක් ෂෙයා මාකට් එකට එනවා. උදාහරණයක් මධ්‍යම තැන්පතු ක්‍රමය කියන්නේ මොකක්ද? ඉන්ඩෙක්ස් ක්‍රමය කියන්නේ මොකක්ද? ස්ක්‍රිප්ට්ලස් කියන්නේ සෙටල්මන්ට්ස් එක සිස්ටම් කියන්නේ මොකක්ද දන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද ඒකෙන් කියන්නේ නිර්ලේඛන ස්වරූපම්පත් පියුම් ක්‍රමය දන්නේ නැහැ. RTGS දන්න රියල් ටයිම් ජස්ට් ඉන් සෙටල්මන්ට් තත්කාලීන දල පියුම් පද්ධති දන්නේ නැහැ. අහලා නැහැ. දන්නේ නැහැ මොකක්ද? ඒතර මධ්‍යම තැන්පතු ක්‍රමය අහලා නැහැ. නේ මිල දර්ශක අහලා නැහැ. නේ ෂෙයාර්ස් කියන එක දන්නේ නැහැ. අපි කොමර්ස් ගැන ඒවා අධ්‍යයනය කරනවා. ඔබ අධ්‍යයනය කරලා ඒවා කරගෙන ගිහලා තව ඉන්වෙස්ට්මන්ට් ගැන ඉඳලා ඔබ උන්ටට මේ පිළිබඳ එක්ස්පර්ට් වුණාට පස්සේ අන්න ඔබට ටිකක් අර කෙනෙකුට වඩා ඔබ ටිකක් මේක කරන්න යන්න. එහෙම තමයි මේවට යන්නේ. ඒ වෙනුවෙන් තමයි පොඩි පුෂ් එකක් දෙන්නේ. උසස් පෙළදී පොඩි අනුපාතයක් දාලා මෙහෙම දාලා පොඩි අයිඩියා එකක් දෙනවා. එහෙනම් ඉන්නේ ආයෝජනකාරියේ. ආයෝජනවල නියැලෙන ආයෝජකයන්ට ආයෝජනමය තීරණ ගැනීමේදී අදාළ සමාගම් සම්බන්ධයෙන් ගන්නවා නම් යම් තීරණ ඒකට දෙන සහාය තමයි මොන වගේ තියෙන්නේ ආයෝජන අනුපාතය කියලා තියෙන්නේ. උසස් පෙළ මට්ටමේදී විෂය නිර්දේශ දෙකක් දානවා. කොටසක ඉපයුම ගැන ඔයාට හොයන්න කියනවා. අනිත් එක තමයි මොකද්ද? කොටසක ලාභාංශය ගැන. ඔය දෙක තමයි ඔයාගේ විෂය නිර්දේශය ඉන්නේ. ඔය දෙක තමයි ඉන්නේ. කොටසක ඉපයුමයි කොටසක ලාභාංශය. දැන් කියන්නම් ඔය දෙක කොහොමද හදන්නේ කියලා. එම් බලමු කොටසක ඉපයීම අපි හදන්නේ කොහොමද? කොටසක ලාභාංශය අපි හදන්නේ කොහොමද? එකක් කොටසක ඉපයීම අනිත් එක කොටසක ලාභාංශය. ඒ දෙක තමයි දැන් ගණනය කිරීමක් කරන්නේ. අනිවාර්යයෙන් මේ දෙක තමයි ගණනය කිරීමක් කරන්නේ. බලමුකෝ මේ දෙක ගණනය කිරීමක් කරන්නේ කොහොමද කියලා. එහෙනම් පළවෙනිට බලමු කොහොමද කොටසක ඉපයුම බලන්නේ. අපි සාමාන්‍යයෙන් ගානේ බලමු ගිහිල්ලා කොටසක ඉපයුමක් බලන්නේ කොහොමද කියලා. කොටසක ඉපයීම. මම දැන් බලන්න යන්නේ මොකද්ද? කොටසේ ඉපයීම. ඒ වචනයෙන්ම තේරෙන්නේ නැහැ. කොටසක ඉපයීම. මෙතන මේ කොටස් කියන්නේ සාමාන්‍ය කොටස්. ඒක මතක තියාගන්න. මෙතන කොටස් කියන්නේ සාමාන්‍ය කොටස්. එහෙනම් එකක ගාන හොයන්නේ කොහොමද? මුළු ගාන කොටස් ගානින් බෙදන්න ඕනේ. ඕනම දෙයක මුළු ගාන කොටස් ගානින් බෙදුවොත් මෙච්චරයි එකට කියලා එනවා. ඔක්කොම මෙච්චරයි නම් මෙච්චරක් නම් ඒකට තියෙන්නේ. අපිට හම් වෙනවා කීයක්ද මෙතන ගෙවන්න තියෙන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා ඒ කියන්නේ මේ වගේ එකක් කියනකොට ඔන්න උතර තරගයක් තියෙනවා. මම අහගන්න හොඳට මේ විග්‍රහයන් ටික බලා ගන්න. ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාගේ මම ඔන්න දැන් මේක ගොඩ නැගිලා තියෙන ආකාරය ගේන්න. ඔබට ගොඩ නැගිලා තියෙන ආකාරයට එන්න. මේක ඉදිරිපත් කරන්නේ මෙන්න මෙහෙම. මෙහෙම හිතන්නකට. මේ අනුපාතය හදද්දි. මම දැන් පෙන්නන ඔබට කොටසක ඉපීම ඉස්සලා. කොටසක ඉපීම. ඉස්සලා පෙන්නන්නේ ඒක. ඔන්න අනුපාතය. කොටසක ඉපීම. එතකොට මේකේ ඉර උඩ මේක සියම් වැඩි කරන්නේ නැහැ. බෙදීමකින් ගෙනියන්නේ. ඉර උඩට ගන්නවා මෙහෙම එකක්. ඉර උඩට ගන්නවා. මේ සාමාන්‍ය කොටස් කරුවන්ට මොන වචනේ මේ අනුපාතය මෙහෙමයි ලියවෙන්නේ කෙටියෙන් ලියා ගන්න දෝ අවබෝධ ගන්න. සාමාන්‍ය කොටස් කරුවන්ට. මෙතන සාමාන්‍ය කොටස් කරුවන්ට. සාමාන්‍ය කොටස් කරුවන්ට. හරි සාමාන්‍ය කොටස් කරුවන්ට. බෙදීමට ඇති ලාභය. බෙදීමට ඇති ලාභය. ඇයි එහෙම කියන්නේ කියලා කියන්න. සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදීමට ඇති ලාභය. ඉර උඩ. බෙදනවා සාමාන්‍ය කොටස් ගන්න. සාමාන්‍ය කොටස් ගණනින් බෙදෙනවා. ඔව්. සාමාන්‍ය කොටස් ගණනින් බෙදනවා. CM වැඩි කරන්නේ. දැන් උදාහරණයක් ඔයා හිතා ගන්න. සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදීමට තියෙන සමාගමක ලාභය 5000. හරි. 5000ක් තියෙනවා. සමාගමේ සාමාන්‍ය කොටස් තියෙනවා. සාමාන්‍ය කොටස් තියෙනවා. අපි ගමුකෝ මේකේ පැහැදිලි කිරීම වෙනුවෙන් 500ක් තියෙනවා කියලා. කොටස් 500. ඒකේ අදහස එනවා 5500 බෙදුම රුපියල් 10යි.
ඒ කියන්නේ මේකේ අදහස අපි මිලට ගත්ත එක කොටසකින් අපි මිලදී ගත්ත එක කොටසකින් සමාගම රුපියල් 10ක් ලාභ උපයනවා නැත්නම් ප්‍රතිලාභ උපයනවා. අපි ගත්ත කොටසකින් සමාගම 10ක් හම්බ කිරීමක් කරනවා. ඒක තමයි කොටසක ඉපයුම කියන්නේ. කොටසක ඉපයුම. එතකොට දැන් ඔබට එන ගැටලුවක් එනවා. ඒවා ඔබගේ අවශ්‍යතාවය මත තහවුරු කරගන්න. මෙන්න මෙතන මොකද මේ වචනේ තේරුම? සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදීමට ඇති ලාභය. දැන් ඔබට ඊළඟ ගැටලුවක මොකද මේ බෙදීමට ඇති ලාභය? එහෙනම් බෙදන්න බැරි ලාභෙකුත් තියෙනවා. සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදීමට ඇති ලාභය. ඒතර ඒක හොයාගන්න ක්‍රමයක් තියෙනවා. අභ්‍යාසයක. ඒක හොයාගන්න ක්‍රමයක් තියෙනවා අභ්‍යාසයක. දැන් මම අහන ප්‍රශ්නේ ඔබෙන්. දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නේ. සමාගමක කාලච්ඡේදයේ ලාභය තියෙනවා 50000. සමාගමක කාලච්ඡේදයේ ලාභය තියෙනවා 50000. 50000ක් හම්බ කරලා තියෙනවා. මේ 50000ක් හම්බ කරලා සමාගම කොටස් කරුවන්ට බෙදලා දෙන්න යන්න. දැන් සමාගමේ යම් දෙයක් තියෙනවද කොටස් සාමාන්‍ය කොටස් කරුවන්ට ඒක බෙදන්න බෑ. ඊට කලින් මේ වැඩේ කරන්න ඕන. සංචිතවලට මාරු කිරීම නෙවෙයි. සංචිත කියන්නේ අයිතිකරුවන්ගේම දෙයක් නේ. එහෙනම් අයිතිකරුවන්ගේ දෙයක් නෙවෙයි මම මේ. හිමිකරුවන්ගේ දෙයක් නෙතු. සාමාන්‍ය කොටස් කරුවන්ට අයිති වේකයි අයිති කියලා පේන දෙයකින් එයාලට දෙයක් බෙදන්න කලින් තව කෙනෙකුට දෙයක් අයින් කරන්න වෙනවා. ඒ මොකද්ද? ඒ මොකද්ද? හරි මොකද්ද? බලන්න ඔබේ උත්තර වලට ඇවිල්ලා මොකද්ද? මේක. ඔබ දන්නවා සමාගමක කොටස් වර්ග දෙකයිනේ. සමාගම කොටස් වර්ග දෙකයි. එකක් සමාගම කොටස් වර්ග දෙක මොකද්ද? එකක් තමයි සාමාන්‍ය කොටස්. අනිත් එක තමයි වරණීය කොටස්. සාකෝ වාකෝ. සාමාන්‍ය කොටස් වරණීය කොටස්. වරණීය කොටස්. හරි. එතකොට මේ දෙක ගත්තම මෙයාට ස්ථීර ලාභාංශයක් ගෙවන්නේ කාටද මේ මෙයා සාමාන්‍ය කොටස් වලට ස්ථීර ලාභාංශයක් ගෙවන්නේ. හැබැයි වරණීය කොටස් වල ලාභාංශය කොටස් නිකුත් කරන වෙලාවෙම කියනවා 10යි කියලා. 10 නේ කිය කරිය. මම කියනවා 10. එහෙනම් ස්ථිරයිනේ. ලාභ තිබ්බත් නැතත් සමාගමින් සාමාන්‍ය කොටස් කරුවන්ට කලින් වරණීය කොටස් කරුවන්ගේ ඒ ගාන ගෙවන්න. එහෙනම් දැන් අවුරුද්දේ ලාභය තියෙනවා 50000. අවුරුද්දේ ලාභය තියෙනවා 50000. මේ 50000න් ගානේ බලන්න ඕන ගානේ කියලා තියෙයි වරණීය කොටස් කීයක් තියෙනවා. මම ඔයාලට කියනවා වරණීය කොටස් තියෙනවා මේ ගානේ වරණීය කොටස් තියෙනවා කියලා හිතන්නකෝ. මෙතනම දාන්නකෝ මම වරණීය කොටස් කියලා 5000 ලක්ෂ 5ක් වරණීය කොටස් ලක්ෂ 5ක් තියෙනවා. මුළු ගාන වරණීය කොටස් ලක්ෂ 5යි. ඒ ලක්ෂ 5ට අපි 110ක් දෙන්නම් කියලා කියනවා මුලදිම ලාභාංශ. එහෙනම් මම දැන් කාලච්ඡේදයේ ලාභේ ඉපෙව්වට පස්සේ කාලච්ඡේදයේ ලාභය උපයගත්තට පස්සේ එහෙනම් මට අනිවාර්යයෙන්ම සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදා දීමට ප්‍රථම සාමාන්‍ය කොටස් කරුවාට බෙදලා දෙන්න ප්‍රථම මට සිද්ධ වෙනවා අර වකෝගේ ගාන අයින් කරන්න. කවුද වකෝ? වරණීය කොටස් කරුවා. දැන් මෙතන නම් ලක්ෂ 5යි ලක්ෂ 5න් 110ක් අයින් කරනවා කාටද? වකෝට. වකෝට. එහෙනම් කීයද ලක්ෂ 5න් 110ක් කියන්නේ මේ මෙයාටම ලක්ෂ 5ක් තියෙනවා. ඒ ලක්ෂ 5ේ 110 අයින් කරනවා. එයාට ලක්ෂ 5න් 110ක් මම අයින් කරනවා. අර කීයද? 5000. 5000. එනම වරණීය කොටස් අර 50000න් ඔක්කොම සාමාන්‍ය කොටස් කරුට බෙදන්න බෑ. මම අයින් කරනවා කීයද? 5000. එහෙනම් දැන් අරයට බෙදලා දෙන්න තියෙන්නේ කීයද? 45000. එහෙනම් සකෝට එනවා මේ සකෝට එනවා කීයද? 45000. එහෙනම් අපි මෙන්න මේක තමයි ඔය සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදීමට ඇති ලාභය කියලා මේ විග්‍රහය කරන්නේ. සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදීමට ඇති ලාභය කියලා සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදීමට ඇති ලාභය කියලා අපි ගත්තේ ඔන්න ඕක. ඔයදින් කාලච්ඡේදී ලාභෙ නෙමෙයි. සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදීමට තිබ්බ ලාභය හොයද්දී නම් අපි මොකද කරන්නේ ගානක? ඒ ගානේ වුණොත් එච්චරතම ගැඹුරට ඔබට යන්නේ නැතුව ගියොත් කාලච්ඡේදී ලාභයෙන් වරණීය කොටස් වල ලාභාංශය අඩු කරන්න. වරණීය කොටස් කරුවන්ට ලාභාංශ තිබ්බ අයින් කරලා ඉතුරු ටික තමයි ගන්නේ සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදීමට ඇති ලාභය කියලා. නැත්තම් ඔයා අරගෙන අර
50,000 මෙතන අරගෙන බෙදුවොත් මොකද වෙන්නේ? ඔයා මෙතන 50,000 අරගෙන බෙදුවොත් 50,000 එයාට හම්බ වෙනවා කියලා වැරදි මතයක් ඉදිරිපත් කරනවා. 50,000 බෙදුවට පස්සේ ඔබට හම්බ වෙනවා උත්තරේ කීයද? එතන 500න් බෙදලා ඔයාලට වෙන උත්තරයක් එනවා. ඒතර වැරදි උත්තරයක් එනවා. ඒ නිසා හරි උත්තරයක් ඉදිරිපත් කරන්න වරණීය කට්ටියක පළමු නිදහස් කරන්න. අන්න ඒකයි ඔය සමීකරණයේ තියෙන එකම වෙනස. අභ්‍යාසිකාවොත් ඔබ මතක තියාගන්න. කාලච්ඡේදේ ලාභය දුන්නොත් ඒකම බෙදන්න එපා. හැබැයි ගානේ තියෙන තොරතුරු එච්චරයි නං ඈ. ගානේ දීලා තියෙනවා කාලච්ඡේදේ ලාභය අපිට. වරණීය කොටස් ගැන කියලාත් නැහැ. වරණීය කොටස් ගැන වාර්තා කිරීමකුත් මොනවත් නැහැ. එතකොට අපි ඒක අරන් බෙදෙනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපි ඒක අරන් බෙදලා පිළිතුරු දාලා ඉදිරිපත් කරනවා. තොර නිවැරදි. හැබැයි වරණීය කොටස් මෙච්චරක් තියෙනවා. ඒ වෙනුවෙන් මෙච්චරක පොලී තියනවා කියලා අර විග්‍රහයක් කියනවා නම් වාක්‍යයක් ඇතුලේ අපි එතකොට මොකද කරන්න ඕන? පෙර වැඩක් ගොඩනගන්න ඕන. කාලච්ඡේදේ ලාභය අරගෙන ඒකෙන් අර වරණීය වයින් කරලා ඉතිරි ටික අරගෙන තමයි අරයට බෙදලා දාන්නේ. ආන් එහෙම හොයන අනුපාතයක් තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකක් කියලාද? මේ කියපු මෙන්න මේ අදහස. මේ අදහස. කොටසක ඉපයුම කියන්නේ මෙන්න මේ. එහෙනම් ඔබ එතන ඔබ තහවුරු කරගත්තොත් ඔබ තහවුරු ගන්න ඕන. සාමාන්‍ය කොටසකින් සමාගම උපයා ගන්නා ප්‍රමාණය. නැත්නම් සාමාන්‍ය කොටසකින් ඉපයුම. සාමාන්‍ය කොටසකින් ඉපයුම. ඔය තියෙන කොටසකින් ඉපයුම. එක කොටසකින් ඉපයුම. ඒක තමයි ඉදිරිපත්. හරි මම හිතනවා ඒ උත්තරය දෙන්න ප්‍රමාණවත්. ඒ උත්තරය දෙන්න ඔයාලට ඒ අයිඩියා එක දෙන්න ප්‍රමාණවත්. හරි ඒ අදහස ගොඩ නැගෙන්න ඒ කාර්ය පැහැදිලි වෙන්න ඒක ප්‍රමාණවත්. මොකක්ද ඒ කියවෙන්නේ? ආන්ගේ අදහස පැහැදිලි වෙන්න ඕක. අදහස ඒක තුලින් පැහැදිලි කරගන්න. අදහස තුල ඔබ පැහැදිලි කරගන්න මේ කියුවේ මේක. මේ කියන අර්ථය තුල කියවෙන්නේ මෙන්න මේක කියනවා. කොටසක ඉපයුම කියන්නේ ඔන්න ඔක. කොටසක ඉපයුම කියලා අපි විග්‍රහ කරන්නේ ඔන්න ඔය දේ. කාලච්ඡේදයේ සාමාන්‍ය කොටස් සඳහා බෙදීමට තියෙක. ඊට පස්සේ ඔය ගානින් තමයි යන්නේ. ඔය ඉපයුම. හරි? ඔතනින් හම්බෙන ඕක. එතකොට ඊට පස්සේ ඊළඟට තව අනුපාතයක් තියෙනවා. තව අනුපාතයක් අපිට තියෙනවා. හරි? තව අනුපාතයක්. ඒ කියන්නේ මේකෙන් දෙනකොට එක කොටසකින් කීයක් හම්බ කරාද සරලම අදහස. එක කොටසකින් කීයක් හම්බ කරාද කියනවා ඒක. දැන් රුපියල් 10ක් හම්බ කරලා තියෙනවා. ඔය දින උත්තරය. හැබැයි අපි දන්නේ නැහැ නේ ඒ ගාන හම්බ කරලා සමාගම කොටස් කරුවට කීයක් ගෙව්වද කියලා අපි දන්නේ නැහැ. ගෙවපු ගාන අපි දන්නේ නැහැ. දැන් ගෙවපු ගාන බලන්න තමයි ඊළඟ කියන්නේ. ඔන්න ඊළඟ අනුපාතය. අනුපාත දෙකයි තියෙන්නේ. ඊළඟ අනුපාතය මෙයාගේ දෙවෙනි අනුපාතය. කොටසක ලාභාංශය. කොටසක ලාභාංශය. කොටසක ලාභාංශය. එතකොට හොයන්නේ කොහොමද නේද? දැන් අතන පෙන්නුවේ කොටසක ඉපයුම කීයක් හම්බ කරාද? ඒ හම්බ කරාට අපිට කීයක් දීලා තියෙනවා? හම්බ කරත් දරන්නේ නැහැ නේ දීලා නැත්තම්. හම්බ කරන එකත් බලනවා අපි මෙච්චරයි කියලා. දෙන ගාන බැලුවම තේරෙනවා මෙච්චරක් හම්බ කළා අපිට හම්බෙන්නේ නැහැ. ආයතනිකර තීරණයක් ගන්න පුළුවන්. නේ ඒක හොයන්නේ මෙන්න මේ වගේ සූත්‍රයක. එතන දාන්නේ සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදා දී ඇති. يعني දැන් සාමාන්‍ය කොටස් කරුවාට බෙදලා තියෙන එක අපි දැන් යොදා ගන්න. සාමාන්‍ය කොටස් කරුවාට බෙදා يعني සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදා දී ඇති. සාමාන්‍ය වර්ෂය තුල සාමාන්‍ය කොටස් කරුවාට බෙදා දී ඇති ලාභ. ලාභ කියන්නේ ලාභාංශ තමයි අපි ලාභ කියලා ගන්න. බෙදා දී ඇති ලාභ. සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදා දී ඇති ලාභ. කීයක් අපි ලාභ දීලා තියෙනවද? කොච්චරක් බෙදලා දීලා තියෙනවද? වසර තුල ලාභ බෙදනවා සාමාන්‍ය කොටස් ගන්න. ඕම් උත්තරයක් එනවා. සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදා දී ඇති ලාභ කියන්නේ ලාභාංශ වෙන්න පුළුවන් ඈ. බෙදලා දීලා තියෙන ලාභාංශ ලාභය දෙන පංගුව ලාභාංශනේ. බෙදා දී ඇති ලාභාංශ තමයි ඒක. ලාභෙන් පංගුව සාමාන්‍ය කොටස් ගණන් බෙදෙනවා. දැන් ඒතර ඔබ හිතන්න මේකෙන් පෙන්නන්නේ අතටම කීයක් ආවද කියලා. අපේ අතට කීයක් එනවද? 10ක් හම්බ කරාට අපිට එන්නේ කීයද කියලා. ඒක පෙන්නනවා එහෙම ගත්තොත් එහෙම. මම උදාහරණයක් ගත්තා. අතන තිබ්බ නේද එක කොටස් කරුවෙකුට රුපියල් 10ක් දෙන්න පුළුවන්. හැබැයි අපිට දීලා තියෙන ලාභාංශය මම ඔයාලට කියනවා එතන උදාහරණය අනුව. අපිට දීලා තිබ්බේ මුළු ලාභාංශෙ තිදී. බෙදලා තියෙන ලාභය හැටියට ගත්තොත් මම කිව්වොත් අතන බෙදලා තියෙනවා මම ඉවෙලේ උත්තරේ ගත්තේ අතන 5000 බෙදුවම 500 10ක් ආවා 5000ක් බෙදලා දෙන්න තිබ්බට
අපිට බෙදලා දීලා තියෙන 3000 නේ ලාභය. ඒ කියන්නේ අන්න බලන්න මේ බෙදලා දෙන්න ලාභ 5000ක් තිබ්බා. බෙදලා දෙන්න ලාභ මේ බෙදා දිය හැකි ලාභ. සාමාන්‍ය කොටස් කරනකොට බෙදා දිය හැකි ලාභ කීයක් තිබ්බද? 5000ක් තිබ්බා. ඒකෙන් බෙදා දුන් ලාභ බලන්න. බෙදා දුන් ලාභ 3000යි. එතකොට බෙදලා දුන්න ලාභය තමයි 3000. එහෙනම් බෙදලා දුන්න ලාභේ 3000 බෙදනවා. එතන කොටස් ගන්න කීයක් තිබ්බේ? 500න් බෙදලා. 500න් බෙදලා. එතකොට මේක බෙදුවට පස්සේ උත්තරයක් එනවා 5000 එනවා රුපියල් 6යි කියලා. 6යි. ඒ කියන්නේ රුපියල් 10ක් හම්බ කරාට අපිට බෙදලා දීලා තියෙන රුපියල් කීයද? 6යි. රුපියල් 6යි. එහෙනම් 4ක් අපිට දීලා නැහැ. කතාව. කම්පැනි 4ක් අපිට දීලා නැහැ. ඒ 4 තමයි මෙතන මේ 2000න් පෙන්නන්නේ. ඒ 4 තමයි මෙන්න මේ 2000න් පෙන්නන්නේ. බෙදලා දීලා නැහැ 4ක්. 4ක් අපිට දීලා නැහැ. අපිට 6ක් දීලා ඉතුරු 4 එයාලා බෙදලා දෙන්න තු තියාගන්න. එහෙනම් මේ බෙදලා දුන්නේ නැති 2000 නැත්නම් අතනින් ගත්තොත් බෙදලා දුන්නේ නැති 4 මොකක්ද? ඔන්න ඕවට තමයි අපි කියන්නේ ඉපයුම්. මේකට කිව්වොත් බෙදා කියන්නේ බෙදා දිය හැකි ලාභයේ ඉපයුම් නම් අපේ ඉපයීම නම් මම මෙතන දැම්මොත් එහෙම මේ ඉපයුම් නම් මේ තියෙන්නේ බෙදා දුන් ලාභය කියන්නේ ඉපයුම් නම් හරි ඉපයුම් නම් මේ ඉපයුම් වලින් මේ බෙදලා දුන්නේ එක නම් මේ බෙදලා දුන්නේ එක නම් ඉපයීමෙන් බෙදලා දුන්නේ නැති ටික මොකද්ද? ඒවා තමයි නොබෙදූ කට්ටියට කියන්න පුළුවන් නොබෙදූ ලාභ. බෙදාගත්තේ නැති ලාභ. හරි කිව්වා. බෙදා දුන් නැති ලාභ කියන්නේ ඉතිරි කරගත්තේ සංචිත. සංචිත. ඔය එන්නේ සංචිත. රඳවාගත් ඉපයුම්. ඒවා. ඔය හැදෙන්නේ රඳවාගත් ඉපයුම්. රඳවාගත් ඉපයුම්. කොහොමද ඔම ගානක් එම આવුත් එහෙම. බෙදා දුන්නේවා මෙච්චරයි මේවා මෙච්චරයි මේකෙන් මේ 6 දෙනවා ගානේ. ඔන්න ඒවා එන්නේ බය වෙන්නත් එපා. එච්චර ගැඹුරට යන්නේ. 6 දෙනවා ගානේ. සාමාන්‍ය කොටස් ගන්න දෙනවා ගානේ. මෙච්චරයි කියලා. බෙදලා දෙන්න පුළුවන් එක දෙනවා මෙච්චරයි කියලා. කොහොමද MCQ එක හැදුවා නම් 6 දෙනවා. සමාගමක කොටස් කරුවන්ට ලබා දුන් කොටසක ලාභාංශය රුපියල් 6කි. සාමාන්‍ය කොටස් 500ක් පවතී. සමාගමේ සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදා දිය හැකි ලාභ 5000ක් පැවතුනි නම් සමාගමේ කාලච්ඡේදයේ රඳවාගත් ඉපයුම් ශේෂය වන්නේ කියලා අහනවා. කොහොමද ප්‍රශ්නේ? කොහොමද ඒක කියලා තමයි අහන්න තියෙන්නේ. හරි? එතකොට මීටරෙන් යන දරුවා මෙන්න 6යි. 6 500යි. එහෙනම් 500ෙන් බෙදුවම 6ක් එනවා. එහෙනම් 500ෙන් බෙදලා 6ක් එන්න මෙතන කීයක් තියෙන්න ඕනද? මේ කොටුව පුරවනවා. හරි? 3000යි. මෙතන 5000ක් තියෙනවා. බෙදලා දුන්න කොටුව කීයද? 3000 බෙදලා දුන්නේ නැති කොටුව ඉදිරි කරගත්ත කොටුව කීයද? 2000යි. ඒක මොකද්ද? රඳවාගත් ඉපයුම්. ඉරි ගන්නවා. ඉරි ගන්නවා. ඔතන. දැන් ඒක අවබෝධ වෙන්න. දැන් ඒක අවබෝධ වෙන්න කොහොමද? ඕක තමයි උතර තරකේ. ඔගේ න්‍යාය ඔන්න ඕක තමයි. එතකොට මේ අනුපාත දෙකම ගත්තොත් දැන් අපිට මේ පෙන්නපු අනුපාත දෙකම ගත්තොත් මේ ආයෝජන අනුපාත තුල දෙකයි තියෙන්නේ. දෙකයි තියෙනවා විෂය නිර්දේශ. තව තියෙනවා විෂය නිර්දේශ දෙකක්. මෙන් ආයෙ මම සෝට් කරනවා බලන්න. මොකක්ද එන? කොටසක ඉපයුම. earning per share. කොටසක ලාභාංශ. dividend per share. earn benefit dividend ලබා දුන්නා. අනුපාත දෙකයි. අපි ඊට පස්සේ මොකද කරේ? ඒ දෙකෙන් අපි ඊට පස්සේ කරේ මොකද්ද? ඒ දෙකෙන් ඇවිල්ලා අපි හොයාගත්තා එක කොටසක අපි හොයාගත්තා එක කොටසක අපි හොයාගත්තා කොටසක මොකද්ද? මෙන්න මේක. කොටසක ඉපයුම හෙව්වා. කොහොමද? සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදා දීමට ඇති ලාභය බෙදලා දෙන්න තියෙන එක. කොටස් ගානින් බෙදුවා. බෙදලා දෙන්න තියෙන එක 5000 නම් කොටස් 500 නම් එක කොටසකට රුපියල් 10ක් හම්බ කරනවා. කොටසකට හම්බ කරන ගාන 10යි. අර බෙදලා දෙන්න බෑ කියලා මම ඔයාලට මොකද්ද කිව්වේ? බෙදලා දෙන්න බැරි ගාන තමයි බෙදලා දෙන්න බැරි වෙන හේතුව තමයි වරණීය කට්ටියට අපිට ගෙවන්න උනා. ඕම්. කාලච්ඡේදේ ලාභ තිබ්බා 50000. ඒක සාමාන්‍ය වරණීය කොටස් තුන වරණීය කොටස් තිබ්බා ලක්ෂ 5ක්. උදාහරණයක් මම දෙන්නම්. 10ක් යාට ලාභාංශ දෙන්නම් කිව්වා. එහෙනම් ලක්ෂ 5න් 10ක් දුන්නා 5000යි. ලක්ෂ 5න් මම 10 දුන්නා 5000යි. නේද? ලක්ෂ 5න් නෙවෙයි 50000න් ඈ. ලක්ෂ 5න් නෙවෙයි එතන 50000න් ඈ. ඔව් ලක්ෂ 5න් නෙවෙයි එතන 50000න් ඈ.
මෙතන නැත්නම් 5000 ඉන්නේ නැත්නම් 50000ම දීලා වෙනවනේ. එතකොට ලක්ෂ 5 ඉන්නේ 50000න් විතර. එතන 50000 කරගන්න ඈ 50000 5000න් එතන 100ට ගන්නම් නැත්නම් මේ අතන ඔක්කොම ටික දුන්නාම ඉතින් එතන අයියට ඉතිරි වෙන්නේ නැහැ වගේ ප්‍රමාණයට 5000ක තමයි පිළිතුර අවශ්‍ය වුනේ 50000ක් කරන්න 50000 5000න් 10000 5000ක් එයාට ගෙවුවා එහෙනම් ආන් අර 50000න් 5000 ගෙවුවට පස්සේ ඉතිරි වුණා සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදන්න ගන්න මේක තමයි සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදිය හැකි ලාභය 45000 ඒ 45000 තමයි බෙදන්න තිබුණා එහෙනම් ආන් අතන අර ඒ 45000 තමයි අතෙන්ට ගන්න ඕනේ. එතන තියෙන වෙන අදහසක්. ආන් එහෙම හදලා තමයි අපි මොකද කරේ මෙන්න මෙතෙන්ට අදහසක් ගත්තේ. මෙතන තියෙන වෙන උත්තරයක්. මෙතන මම 5000 දාලා තියෙන්නේ. මෙතන 45000 තිබ්බනම් ආන් එමගේ අදහස. මෙතන මම වෙන අදහසක් දාලා. ඒ වගේ තමයි මේක හොයන්නේ. දැන් මෙන්න රුපියල හොයාගත්තා. ඊළඟට මම මොකද කරේ? ඒ 10 හම්බ කරලා ඒකෙන් කීයක් අපිට ගෙව්වද කියලා බලන්න ගියා. ඕන් අපි කොටසක ලාභාංශයට ආවා. කොටසක ලාභාංශයෙන් අපි බැලුවේ කොහොමද? සාමාන්‍ය කොටස් කරුවන්ට බෙදා දී ඇතිලා දීලා ඉවරයි. දෙන්න තියෙන නෙමෙයි දෙන්න හිතපු නෙමෙයි දුන්න ප්‍රසන්ට් එන්නේ දුන්නේ. හරි. දුන්න ලාභාංශ, ගෙවපු ලාභාංශ, අතුරු ලාභාංශ, යෝජිත ලාභාංශ නෙමෙයි. යෝජනා කරාට දීලානේ ඒ දුන්න ලාභාංශ. දෙන්නම් කියපුවා නෙමෙයි දුන්න ටික. දීලා තියෙනවා ලාභ. ලාභ දීලා. කොටස් ගානින් බෙදුවා. එතකොට අපි උත්තරයක් ගත්තා මෙන්න මේ වගේ පිළිතුරකට එතකොට ආවා මෙන්න මේ වගේ මේ තියෙන්නේ දුන්න ගාන 3000 කොටස් 500 නම් කොටසකට දීලා තිනවා රුපියල් 6ක් ඕක බලන්න ඔයා සමහරක් ඕකට වැඩි වෙනකොට දැන් 10ක් හම්බ කරලා 6ක් දෙනවනම් ඔයා ආයෝජනය කරන්න ඒ වගේ ව්‍යාපාරෝ එතන තමයි ෂෙයා මාකට් එකේ ඔබට පුළුවන් මොකද සාර්ථක වෙන්නේ ෂෙයාර්ස් ගත්තා කියලාම හරියන්නේ නැහැ ඔබ ඒව බලන්න එපා 10ක් හම්බ කරනවා මට කීයක් දෙනවා 10ක් හම්බ කරනවා මට දෙන්නේ 2යි. ඉතින් ඔබට වඩා කම්පැනි දිනුවා. ඒ කම්පැනි වලට වඩා වෙන කම්පැනි වලට ඔබ යන්න. ඉතින් ඒකනේ අපි දැන් අලුත් සංකල්පනාත්මක රාමුව එළියන්නේ විභව ආයෝජකයන්ට සම්පත් සැපයීම පිළිබඳ තීරණ ගැනීමට අපි සම්පත දානවද නැද්ද? තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සපයන එක තමයි කියන්නේ. එතකොට මෙන්න 5000 බෙදා දුන්න එක. ඒක 3000යි බෙදලා දුන්නේ නැති එක කම්පැනි තියෙනවා. කම්පැනි පවත්වා ගන්න නොබෙදූ ලාභ සංචිත. ආන්ගේ තියෙන සංචිත වලින් තමයි කවදා හරි සල්ලි එපා කියලා නිකන් කොටස් දෙන්නේ. අර කට්ටිය පොඩ්ඩක් මොටිවේට් කරන්න. නේ මොටිවේට් කරන්න නොමිලේ දෙන. ආන් තමයි සංචිත ප්‍රාග්ධනීකරණය. සංචිතය ප්‍රාග්ධනීය බවට පත් කරනවා. අපේ දෙයකින්ම අපිට දෙනවා. අපේ දෙයකින්ම අපිට දෙනවා. නේ ඒක හරියට ලංකාවේ රජයෙන් අපිට නොමිලේ සහන ආධාරයක් දුන්නම ලංකාවේ රජේ එම්ම අපිට සහන ආධාරයක් දුන්නම අපි ඒකට හුරේ දාන ජනතාව. ඉතින් ඒ රජයේ දෙන්නේ අපේ සල්ලි. රජයේ තියෙන්නේ අපි මුදල්නේ. ඔය අපේ බදු මුදල් අපි ගෙවපුවා තියෙන්නේ. ඒකම ඒ නියෝජිතයෙක් ඇවිල්ලා මැති ඇමතිකරෙක් හරි කවුරු කෙනෙක් ඇවිල්ලා අපිට දුන්නම අනේ සාදු කියලා මතු බුදු වේවා කියලා වදිනවා. අපි වෙනුවෙන් අපේ එකමයි තියෙන්නේ. එතකොට තේරුම් ගන්න. ඉතින් මේකෙත් තියෙනවා. අපේ කම්පැනි දෙන අපේ දේවල් සංචිත. අපි කියන්නේ අයිතිකරු. ඒකෙන්ම නොමිලේ දෙනවා. එතකොට අපි පට්ට මොටිවේට් එකක් වෙනවා. මේ අපේ එකක් අපිටම හම්බෙද්දි මොටිවේට් වෙනවා. ඒ තරම් අපි මේ හොඳ මේ බුද්ධිමත් ජනතාවක් ඒක. ඒ තර්ක තේරුම් ගන්න. ඔය අවබෝධය තේරුම් ගන්න. මෙතන වෙන්නේ ඉතින් අපිට හම්බෙන ගාන ගැන මේකෙන්. ඔය අනුපාත දෙක තමයි ඔබට තියෙන්නේ. ඒ නිසා ඔබට ව්‍යාපාර අධ්‍යයනයේදී ඔබ දකිනවා ව්‍යාපාර අධ්‍යයනයේ සූත්‍ර දෙති ගුරුවරු දීලා ඇති සාමාන්‍ය ලාභය ඍණ වරණීය කොටසක ලාභාංශ කියලා අයින් කරනවා එක. ඕම ඔය හේතුවෙන් අයින් කරන්නේ. ඇයි ඒ අයින් කරන්නේ? ඒක තර්ක කරොත් මොකද? ඒවා වරණීය කටට දීලා එපා අපි බෙදා ගන්න. ඒවා දීලා තමයි මෙතෙන්ට. දැන් අපේ කට්ටියට බුද්ධිමත් සිතුවිල්ලක් එහෙම ඇති. එහෙනම් ණයට දෙන පොලිය උතන අයින් කරන්නේ නැද්ද කියලා. ඉතින් ණයට දෙන පොලිය ආය වෙනම අයින් කරන්න ඕනේ. කාලච්ඡේදේ ලාභය ගත්ති පොලිය වියදමක් කියලා උඩ අඩු කරලා තියෙනවා. කාලච්ඡේදේ ලාභය ගත්ති බද්ද අඩු කරලා තියෙනවා. ඔක්කොම කරලා තමයි කාලච්ඡේදේ ලාභයට ආවේ.
හැබැයි ලාභාංශ අඩු කරේ නැහැ. කාලච්ඡේදේ ලාභේ උපයදී තාම ලාභාංශ අඩු වෙලා නැහැ. ඒකයි ලාභාංශ විතරක් මෙතන අඩු කරන්නේ. ඇයි ඒ ලාභාංශ අඩු කරන්නේ නැත්තේ? කාලච්ඡේදේ ලාභේ හොයද්දී. හේතුව තමයි ලාභාංශ ගෙවීම කියන්නේ හිමිකරුවන්ට කරන බෙදා හැරීම. හිමිකරුවන්ට කරන බෙදා හැරීම කාලච්ඡේදයේ වියදමක් නෙවෙයි. ඒකයි වියදම් නිර්වචනයේදී කියන්නේ හිමිකරුවන්ට කරන බෙදා හැරීම හැර සිදුවන්නා වූ වත්කම් වල පහළ යාම් වගකීම් වල ඉහළ යාම් වියදම් තමයි කියනවා. ආන් නිර්වචනය. එතන තියෙනවා. එතකොට එනවා තර්කයක්. ඉතින් වරණීය කොටස් වලට එහෙනම් ලාභාංශ ගෙවනකොට හිමිකරුවන්ද ඕනේ. වරණීය කොටස් වලත් වර්ග දෙකක් තියෙනවා. නිදහස් කළ හැකි වරණීය කොටස්, නිදහස් කළ නොහැකි වරණීය කොටස්. නිදහස් කළ හැකි කිව්වොත් වරණීය කොටස් ණයවල තියන්න. වරණීය කොටස් වල නිදහස් කළ හැකි වරණීය කොටස් කිව්වොත් ණයවල තියන්න. නිදහස් කළ නොහැකි වරණීය කොටස් කිව්වොත් හිමිකම් වල තියන්න. මොනවත්ම අභ්‍යාසයේ විග්‍රහාත්මක නැතුව වරණීය කොටස් කියලා තිබ්බම අපි ඒක හිමිකම ඇතුලේ ප්‍රකාශ කළ ප්‍රාර්ථනය ඇතුලේ ඒකත් හිමිකමක් හැටියට තමයි සලකන්නේ. හැබැයි වැරදිලාවත් නිදහස් කළ හැකි වරණීය කොටස් කියලා නම් තිබ්බේ. එතකොට එතන දෙන්නේ පොලි මිස ලාභාංශ නෙවෙයි. නිදහස් කළ හැකි වරණීය කොටස් 10000යි. 10යි කිව්වොත් ඒ 10000 ලාභාංශ විදිහට නෙවෙයි ගන්නේ පොලි. ඒ පොලිය ලාභය හොයනකොට අඩු කරන්න ඕනේ. චර ගැඹුරකට මේක ගෙනියන්නේ නැති වෙයි. ගන්න බලමු පොරිම කිව්වා. ආනන්දි. පැහැදිලිනේ? එච්චර ගැඹුරට යන්නේ නැති වෙයි. පැහැදිලිද? එච්චර ගැඹුරකට යන්නේ. තේරුණානේ? එච්චර ගැඹුරකට යන්න තරම් මොකද තියෙන්නේ එතන? ඒ තොරතුරු ඔයගේ විෂය නිර්දේශයේ බලාපොරොත්තු වෙන්නේ. විෂය නිර්දේශයේ බලාපොරොත්තු වෙන්නේ. අර මට්ටම කියන්නේ මොකද? එහෙනම් මම හිතනවා දැන් මේ වැඩසටහන් තුන තුල ඔබට අනුපාත පිළිබඳ ලැබිය යුතු ඒ මූලික දැනුම මෙතනින් ලැබෙන්නේ. අද කොටස තුලත් ඔබට අනුපාත මේල ස්වභාව අවබෝධ කරගන්න ඕන දේවල් ටික ඔන්නතරින් තාවුරුනවා අද මේ කොටසත් එක්ක. දැන් මෙතනින් වැඩේ අවසන් කරන්න මේ වැඩ කතාවේ ඔබට මේක පැහැදිලි කරලා දුන්න එකත් එක්ක